නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. පින්වත්නි, අප ආදරයෙන් සරණ ගිය අපගේ ජීවිතයට එකම පිළිසරණ, එකම රැකවරණය, එකම ආරක්ෂාව අපගේ ශාස්ත්‍රඥ වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ අසිරිමත් බෝසත් උපතත් දසමාර සෙනග පරාජයට පත් කරලා තුන් ලෝකේම ජයගෙන උතුම් සම්බුද්ධත්වයට පත් වුණු ඒ උතුම් සම්බුද්ධත්වයට පත් වී වදාළ අප භාග්‍යතුන් වහන්සේ 45 වසක් පුරාවට බුදු කිස නිම කරලා මේ ගෞතම බුද්ධ ශාසනය බොහෝ කාලයක් දෙව් මිනිසුන් අතර පවතින ආකාරයට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස උපන් පරවාද නැති කරලා ශාස්ත්‍රෝ ශාසනය මනාකොට හඳුනන අනාගතයේ බුද්ධ ශාසනය රකින්න පුළුවන් පිරිසක් බිහි කරලා පිරිනිවන් පා වදාළ උතුම් පොහොයත් කියන අප භාග්‍යතුන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිදු උතුම් වෙසක් පොහොය මුල් කරගෙන මෙල්බන් නුවර මහමෙවුනාව භාවනාසපුව ශ්‍රී බුද්ධ වර්ෂ 2565 වෙනි අපේ ශ්‍රී නව බුද්ධ වර්ෂයේ ආරම්භ වීම මුල් කරගෙන සිදු කෙරෙන විශේෂ සීල භාවනා වැඩසටහන අපි අද මේ විදිහට ආරම්භ කළේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ දෙව් මිනිස් ලෝකයා කෙරෙහි මහා කරුණාවකින්, මහා අනුකම්පාවකින්. අපි කවුරුත් කෙලවරක් නැතිව සසරේ කර්මානුරූපව ඉපදි මෙරි යන පිරිසක්. එහෙම සසරේ කෙලවරක් නැතුව නිරය, තිරිසන් ලෝකය, പ്രേත ජීවිතය, අසුර ලෝකය කියන සතර අපාය මහගෙදර කරගෙන කලාතුරකින් සුගති ලෝකයකට එන සත්වයන්ට පිහිට පිණිස පවතින, පිළිසරණ පිණිස පවතින්නේ බුදුරජාණන් වහන්සේ නමකගේ බුද්ධ ශාසනය පමණයි. ඉතින් අපි වාසනාවන්ත වුණා කෙලවරක් නැතුව ඉපදි මෙරි අනන්ත දුක් විඳිමින් එන මේ ගමනේදී මේ ජීවිතේ
ඒ තථාගත බුදුරජාන් වහන්සේ සරණ යන්න. ඒ බුදුරජාන්සේ ගුණ සිහිපත් කරන්න. ඒ ධර්මයේ සරණ යන්න. ධර්මයේ දූපතක් කරගෙන ධර්මයේ කරා අපේ ජීවිත මෙහෙවන්න. ඒ ධර්මයේ පුරුදු කරලා මගඵල නිවන් සාක්ෂාත් කළ මේ ලෝකේ සුන්දර කළ නිකලස් හදමන්ලක් දරාගෙන මේ පෘථිවි තලයේ පුරා වැඩම කළ උතුම් රහතන් වහන්සේලා සරණ යන්න. මේ උතුම් තුනුරුවන පමණයි පින්වත්නි අපේ ජීවිතයට තියෙන එකම සැනසෙල්ල. අපේ ජීවිතයට තියෙන එකම ආරක්ෂාව. ඉතින් ඒ උතුම් තුනුරුවනේ පිහිටලා අපිට භාග්‍යතුන් වහන්සේගේ උතුම් ත්‍රි මංගල්‍ය සිහිපත් කරගෙන නොයෙක් ආකාරයේ ප්‍රතිපත්ති පූජාවෙන් ආමිස පූජාවෙන් භාග්‍යතුන් වහන්සේ පුදමින් අපේ ජීවිතයට පිං රැස් කරගන්න ධර්මයේ පුරුදු කරගන්න ලැබීම මහත් ලාභයක්. අපි අද ඒ භාග්‍යතුන් වහන්සේගේ ත්‍රි මංගල්‍ය සිහිපත් කරගෙන සිදු කරන මේ සීල භාවනා වැඩසටහනේදී ඉගෙන ගන්නේ ඒ භාග්‍යතුන් වහන්සේගේ සසුනේ බුද්ධ රාජ්‍යයේ පිළිසරණ ලබාගත් ශ්‍රාවකෙක් ඒ ශාස්ත්‍රඥ වහන්සේ අඳුනගත් ආකාරය ගැන කියවෙන දේශනාවක්. මේ දේශනාවේ නම සේල සූත්‍රය. සේල කියන්නේ බ්‍රාහ්මණ කෙනෙක්. එයා ගොඩාක් දැනුගත් කෙනෙක්. එයාට ගෝලයෝ 300ක් හිටියා. ඒ 300 දෙනා එක්කම මේ සේල බ්‍රාහ්මණයට භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණු ආකාරය මේ දේශනාවේ තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඒ දවස්වල 1250ක් පමණ වූ මහත් භික්ෂු පිරිසක් සමග වැඩ සිටියේ. අපි දන්නා භාග්‍යතුන් වහන්සේ කොපමණ භික්ෂුණී උපාසක උපාසිකාවන් පිරිවරාගෙන වැඩ සිටියත් දෙව් බඹුන්ට ශාස්ත්‍රඥ වහන්සේ වෙලා දෙව් බඹුන් පිරිවරාගෙන වැඩ සිටියත් භාග්‍යතුන් වහන්සේගේ හිත නිරන්තරයෙන්ම නැමිලා තිබුණේ හුදකලා විවේකයේ පිණසමයි. උන්වහන්සේ කොයිතරම් පිරිස් පිරිවරාගෙන හිටියත් පිරිසට නොඇලුණු සිතකින් ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ. භාග්‍යතුන් වහන්සේ නොයෙක් අයුරින් හුදකලා වාසයේ ගුණ වර්ණනා කළා. ඒ ශාස්ත්‍රඥ වහන්සේ නිකලස් හදමඩල දරාගත් භික්ෂුන් වහන්සේලා 1250ක් සමග යම් ගමකින් යම් නගරයකින් යම් ජනපදයකින් චාරිකාවට පිටත් වෙනවද? ඒ දසුන මොන තරම් සුන්දර ඇතිද? ඔබ හිතන්න උන්වහන්සේලා එක ගොඩට වඩිනව නෙමෙයිනේ. ඉදිරියෙන් භාග්‍යතුන් වහන්සේ වඩිනවා. පිටුපසින් ශ්‍රාවකයන් පෙළට වඩිනවා. 1250 භික්ෂුන් වහන්සේලා කියපුවාම මේ ලෝකේ නිකලස් හදමන්ලක් දරාගෙන මේ පෘථිවි තලයේම මීට අවුරුදු 2565කට කලින් උන්වහන්සේලා වැඩම කළා. ඉතින් 1250ක් භික්ෂුන් වහන්සේලා පිරිස සමගින් අංගුත්තනාප කියන ජනපදයේ චාරිකාවේ වඩමින් ඉන්න ගමන් ඒ අංගුත්තරාප කියන ජනපදයේ ගමක් තිබුණා. ඒ කුඩා නගරයක්. ඒ කුඩා නගරේ නම ආපන. අංගුත්තරාප කියන ජනපදයේ කුඩා නගරයක් තිබුණා ආපන. ඒ ආපන කියන නගරයටත් වැඩම කළා. ඒකට භික්ෂුන් වහන්සේලා 1250ක් සමගින් භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ ප්‍රදේශයේ හිටියා කේනිය කියලා ජටාදර තවුසෙක්. තාපස කෙනෙක් කියා. ජටාදර කියන්නේ හිසට ජටාවක් දරාගෙන ඉන්න කෙනෙක් කියා. එතකොට එයාට අහන්න ලැබුණා
ආරංචියක් ලැබුණා මේ විදියට. කොහොමද? ශාක්‍ය කුලයෙන් නික්මි. අපි දන්න අපගේ භාග්‍යතුන් වහන්සේ පාරමිතා සම්පූර්ණ කරලා තුසිත දිව්‍ය ලෝකයේ සන්තුෂ්‍ය දිව්‍ය රාජ්‍ය හැටියට වැඩ ඉන්නකොට දසදහසක් ලෝක ධාතු වලින් දෙවිවරු පැමිණිලා කාලෝ යන්තේ මහාවීර මාතු කුච්චිස්මි ඔක්කම සදේවකන්තාරයන්තෝ බුද්ධස්සු අමතම් පදං. මහා වීරයන් වහන්සේ කාලෝ යන්තේ මේ තමයි ඔබට සුදුසුම කාලය. මාතු කුච්චිස්මි ඔක්කම මෞකුසේ පිළිසිඳ ගන්නාසේක්වා සදේවකන්තාරයන්තෝ දෙවියන් සහිත මේ ලෝක සත්‍යය සසරින් එතර කරවීම පිණිස බුද්ධස්සු අමතම් පදං අනුත්තර වූ අමෘත පදේ නම් වූ සම්බුද්ධත්වය සාක්ෂාත් කරන්න කියලා ආරාධනා කළා. ඒ ආරාධනාව පිළිගත් අප මහ බෝසතන් වහන්සේ පස් මහ බැලුම් බැලුවා. ඒ එකක් තමයි කුලය. එතකොට පිරිසුදු කුල පරම්පරාවක් තිබුණා දඹදිව කපිලවස්තුවේ. ඒ කුල පරම්පරාවට කියන්නේ ශාක්‍ය කුලය කියලා. පින්වත්නි, අපේ මුල හොයාගෙන ගියොත් සිංහල අපේ මේ දැන් අපි මේ ඉන්නේ අපේ පරපුරේ අතීතය හොයාගෙන ගියොත් අපිත් ඒ ශාක්‍ය වංශයේ ඥාතීන්. අපේ පරපුරේ තමයි බෝසතාණන් වහන්සේ ඉපදුනේ. උන්වහන්සේ ශාක්‍ය වංශිකයෙක්. අපිත් ශාක්‍ය සිංහලයෝ. ශාක්‍ය වංශයේ අය අපි. ඒ නිසා සතුටටපත් වෙන්න ඕනේ. අපි ඉපදුනේ බුදුවරයෙක් පහළ වෙච්ච පරපුරක අය හැටියට. මේ ජටාදර කේනිය තාපසතුමාට ආරංචි වුණා ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක්. ශාක්‍ය පුත්‍ර වූ ගෞතම නම් වූ ශ්‍රමණයන් වහන්සේ නමක් අංගුත්තරාප ජනපදයේ චාරිකාවේ වඩින ගමන් මේ අංගුත්තරාපකයන්ගේ ආපන කියන ගමටත් වැඩම කරලා ඉන්නවා. උන්වහන්සේ සමග භික්ෂුන් වහන්සේලා 1250ක් වැඩ ඉන්නවා. එතකොට උන්වහන්සේ ගිහි ජීවිත ඉන්න කාලේ රාජකුමාරයෙක් රම්‍ය සුරම්‍ය සුබ කියලා සීතල කාලෙට රස්න කාලෙට ඒ වගේම සෞම්‍ය කාලෙට සුදුසු විදිහට පිළියෙල කරපු මාලිගා තුනක දිව්‍ය කුමාරයෙක් වගේ ප්‍රිය මනාපව පංචකාමයන් ලබමින් බොහෝ සැපවත් ජීවිතයක් ගත කරපු කුමාරයෙක්. එයා ඒ ශාක්‍ය කුලය අත්හැරලා ශ්‍රමණයන් වහන්සේ නමක් බවට පත් වුණා. ඒත් උන්වහන්සේ ශ්‍රමණයෙක් බවට පත් වුණාට පස්සේ ගෝත්‍රයෙන් ගෞතම කියන ගෝත්‍ර නාමයෙන් එමෙතුවේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ 1250ක් භික්ෂුන් වහන්සේලා සමගින් ආපන කියන මේ අපේ ගමටත් වැඩම කරලා තියෙනවා. උන්වහන්සේ පිළිබඳව මෙන්න මේ විදිහේ කීර්ති ගෝසාවක් දසත පැන නැගී තිබෙනවා. එහෙනම් මේ වෙනකොට භාග්‍යතුන් දැන් අද නම් පින්වත්නි කෙනෙකුගේ අපකීර්තියක් හෝ කීර්තියක් පැතිරෙන්නේ ගොඩාක් වෙලාවට සමාජ මාධ්‍යයෙන් නේද? මොනවා හරි වෙච්ච ගමන් ෆොටෝ එකක් ගහනවා මොනවා හරි එකක් ලියනවා දානවනේ. ඕක යනවා හැම තැනම. එතකොට අපි මේ මොහොතේ ලෝකේ හා කෙලවර වෙන දේ මෙහෙ දන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේ කාලේ ඒවා තිබුණ නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ කාලේ ටීවී රේඩියෝ තිබුණ නැහැ. කෙනෙක්ගේ ගුණයක් හෝ නොගුණයක් හෝ යනවනම් පැතිරෙනවනම් ඒ පැතිරෙන්න ඕනේ කතාවෙන්මයි.
තව කෙනෙක් කියන්නම ඕනේ. ඒ කෙනා අහගෙන ඉඳලා එයා තව කෙනෙක් එක්ක කියන්න ඕනේ. එයා තව කෙනෙක් එක්ක කියන්න ඕනේ. මේ විදිහට බොහොම හිමීට තමයි ඒ සමාජයේ පැතිරලා ගියේ. ඒ කාලේ සමාජයේ තියෙන දේවල්. ඒකට අපි ඒක හොඳට හිතේ තියාගෙන මේ දේශනාව අහමු. කියනවා ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ ගැන සුන්දර කීර්ති ගෝසාවක් දසත පැන නැගී තිබෙනවා. දසත කියන්නේ නැගෙනහිර, බටහිර, උතුරේ, දකුණේ, ඒ අනු දිසාවල, උඩු දිසාවේ, යට දිසාවේ, දස දිසාවෙම කීර්තියක් පෙද. එහෙනම් මේ කේනිය මේ වෙනකොට බුදුරජාණන්සේ බැහැ දැකලා නැහැ කවදාවත්. බණපදයක් අහලා නැහැ. නමුත් ඒ බුදුරජාණන් වහන්සේගේ තියෙන්නාම වූ සුන්දර වූ ඒ කීර්ති රාවය මෙයාට අහන්න ලැබිලා. කොහොමද එයාට අහන්න ලැබිලා තියෙන්නේ? ඒ භාග්‍යතුන් වහන්සේ මේ කරුණු හේතුවෙන් අරහං වනසේක. හරි නේද? එහෙනම් අහන්න ලැබිලා තියෙන දේ. අපිත් වන්දනා කරන්නේ අරහං කියලා. සියලු දෙවි මිනිසුන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගන්න සුදුසු වන හේයින් අරහං වනසේක. නිකලස් හදමඩල දරාගෙන වැඩ සිටි නිසා, සියලු කෙලෙසුන් කෙරෙන් නිදහස් වූ නිසා, මේ සසර දුකට සත්‍යව ඇදලා තියෙන ලාමක කෙලෙස් නැති නිසා, සියලු සංයෝජන දුරු කළ නිසා ඒ භාග්‍යතුන් වහන්සේට අරහං කියලා කියනවා. මේ කේනිය මේක විශ්වාස කරා. උන්වහන්සේ නිකලස් කෙනෙක් තමයි. උන්වහන්සේට කෙලෙස් නැති කෙනෙක්. මේ කෙලෙස් සහිත ලෝකේ උන්වහන්සේ නිකලස් කෙනෙක්. සම්මා සම්බුද්ධ වනසේක. උන්වහන්සේ අවබෝධ කළ යුතු සියලු දේ අවබෝධ කළා. සාක්ෂාත් කළ යුතු සියල්ල සාක්ෂාත් කළා. ප්‍රහාණය කළ යුතු සියලු දේ ප්‍රහාණය කළා. වැඩි යුතු සියලු දේ වඩා නිම කළ වදාලා. උන්වහන්සේට මෙන්න මේ දේ අවබෝධ නොවුණා කියලා කියන්න දෙයක් නැහැ. එතන මේ කේනිය මේක පිළිගත්තා. කේනියට විශ්වාසයි උන්වහන්සේ සම්මා සම්බුද්ධයි කියලා. එහෙනම් තිබෙන්නාම වූ ගුණ ඒ කාලේ මිනිසු කතා කරලා තියෙනවා. උන්වහන්සේ සම්මා සම්බුදු කෙනෙක්. ගුරු උපදේශ නැතිවම කාගේවත් උපකාරයක් නැතුව ආර්ය සත්‍ය අවබෝධ කරගෙන නිදහස් වූ උත්තමයෙක්, සියල්ල අවබෝධ කළ උත්තමයෙක් කියලා අහන්න ලැබුණා. විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ අනන්ත වූ අවබෝධයෙන් යුක්තයි, විද්‍යාවෙන් යුක්තයි. උන්වහන්සේට 이르දි බල ඥාන තියෙනවා. මනෝමය 이르දි ඥාන තියෙනවා. ඕනෑම දුරක තියෙන ශබ්දයක් බාධාවක් නැතුව අහන්න පුළුවන් දිව්‍ය ශ්‍රවණේ තියෙනවා. ඕනෑම දුරක තියෙන රූපයක් බාධාවකින් තොරව දැකීමේ හැකියාව දිබ්බ චක්කු ඥානෙ තියෙනවා. උන්වහන්සේට අනුන්ගේ සිත් දකින්න පුළුවන් පරිචිත්ත විඥාන ඥානෙ තියෙනවා. ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේට අන් අයගේ සසරේ පුරුද්ද ගුණධර්ම පුරුදු කරලා තියෙන ආකාරය දකින්න පුළුවන් ඉන්ද්‍රිය පරියත්ත ඥානෙ තියෙනවා. කෙනෙකුට කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස කල්පනාව හැසිරීමේ හැකියාව දකින්න පුළුවන් ආසවානුසය ඥානෙ තියෙනවා. උන්වහන්සේට සියලු සත්‍යයන්ගේ අතීත ජීවිත කෙලවරක් නැතුව දැකීමේ හැකියාව පොබ්බේ නිවාසානුස්සති ඥානෙ තියෙනවා. සත්‍යයන් කර්මානුරූපව චුත වෙන උපදින ආකාරය දකින්න පුළුවන් චුතූපපාත ඥානෙ තියෙනවා. සියලු කෙලෙස් නැති බව දන්නා වූ, සියලු ආශ්‍රව ප්‍රහාණය කළ බව දන්නා වූ ආසවක්ෂය ඥානෙ තියෙනවා.
මෙන්න මේ අනන්ත දසබල ඥාන තියෙනවා, විශාරද ඥාන තියෙනවා. මේ අවබෝධයෙන් යුක්ත විද්‍යා චරණයි අවබෝධයෙන් යුක්තව හැසිරුණා. උන්වහන්සේ ඒ අවබෝධයෙන් යුක්ත ජීවිතය ගත කළ උත්තමයෙක් කියලා ඉවරලා ගත කරන උත්තමයෙක් කියලා මේ කේනිය අහන්න තිබුණා. සුගතෝ ගති කියන්නේ එයාගේ චරිත රටාව. හැසිරීම. දැන් අපි මෙතන 100 ගාණක් හිටියට අපේ චරිත ලක්ෂණ එක එක්කෙනාට වෙනස්. අපි කතා බහ කරන විදිය වෙනස්. අපි අඳුනා ගන්න විදිය වෙනස්. අපි කයෙන් ක්‍රියා කරන විදිය වෙනස්. අපි හිත ඉන්න විදිය වෙනස්. එතකොට කෙලෙස් සහිත සත්වයාට දුර්ගති තියෙනවා. නොගුණ තියෙනවා. වැරදි ගති තියෙනවා. හැබැයි අපේ භාග්‍යතුන් සුගත වනසේක. සුන්දර ගතියෙන් යුක්තයි. උන්වහන්සේ තුල තමාවට පීඩාවට පත් කරන, අනුන්ව පීඩාවට පත් කරන, අඩුමතරමේ ඇහි බැම අකුලලා බලන ආකාරය හෝ හැසිරීමක් නැහැ. සුන්දර පැවැත්මේ යුක්තයි. උන්වහන්සේ ඉදිරියට වඩිනකොට බොහෝම සුන්දරයි. උන්වහන්සේ කොයිතරම් දුර ගමනක් වැඩියත් උන්වහන්සේගේ මේ S2 යොමු වෙලා තිබුණේ වියගහක දුර ප්‍රමාණයයි. අඩි 6ක් දුර තමයි බලාගෙන යන්නේ උන්වහන්සේ. හැබැයි ඒ බලාගෙන ගියාට උන්වහන්සේට මේ ලෝකයේ කිසිවක් ආවරණය වෙලා නැහැ. උන්වහන්සේට වටපිට බලන්න ඕන වුණොත් අපි වගේ එක සැර කය හරවලා බලන්නේ, බෙල්ල හරවලා බලන්නේ නැහැ. උන්වහන්සේ නතර වෙනවා. උන්වහන්සේ නතර වෙලා මුළු ශරීරයම හරවලා ඒ දිහා බලන්නේ නාගාපලෝකනේ. උන්වහන්සේ ගමනක් වඩිනකොට හැම වෙලාවෙම දකුණු පාය තමයි ඉස්සරහට තියන්නේ. උන්වහන්සේ යම් ආසනයක වාඩි වෙලා වැඩ ඉන්නවා නම් මුළු කයේම බර ඒ ආසනයේට බර කරලා වාඩි වෙන්නේ නැහැ කියන. උන්වහන්සේ යම් තැනක වාඩි වෙලා ඉන්නවනම් මේ කකුලේ ගොප් පැටයට පටලවාගෙන ඉන්නේ නැහැ කියනවා. උන්වහන්සේ අත් සොලව ඇතුළ ගමේ වඩින්නෙත් නැහැ, ඉන්නෙත් නැහැ. පා සොලව ඉන්නේ නැහැ කියලා කියනවා. උන්වහන්සේ මොනතරම් කලබලකාරී වුණත් උන්වහන්සේගේ ගමන හස්ති රාජයෙකුගේ ගමන වගේ. උන්වහන්සේ කතා බහ කරන වචනයක් තුළ මේ තුන් ලෝකේම සනසන, තුන් ලෝකේටම සැනසෙල්ලක් ඇති කරලා දෙන, කෙලෙස් ගින්නෙන් පිච්චිලා ඇවිලිලා ගියපු ඒ මහා නරා ගින්නට වඩා බලවත් අපේ ජීවිත කෙලසලා දාන ඒ කෙලෙස් ගිනි නිවන අමෘත නම් වූ වචන උන්වහන්සේගේ වචනෙන් පිට මුව මඩලෙන් පිට වුණේ සුන්දර වචන ඇතිසේක. උන්වහන්සේ යම් සිතවිල්ලක් හිතනවා නම් ඒ සිතවිල්ල පවා පින්වත්නි මේ ලෝකයට මහා සැනසෙල්ලක් ඇති කරලා දීපු දෙයක්. උන්වහන්සේ මේ ආකාරයේ සුන්දර ගුණේ යුක්තයි. ලෝකවිදු මේ ස්කන්ධ ලෝක ධාතු ආයතන පටිච්චසමුප්පාද වශයෙන් අවිද්‍යාව දුරවන ආකාරයට මේ ජීවිතය නම් වූ ලෝකය විනිවිද දකින ආකාරය, කෙලෙස් ප්‍රහාණය වෙන ආකාරය දකින ආකාරයේ අවබෝධයෙන් යුක්තයි. බ්‍රහ්ම ලෝක යම් තාක් ඇද්ද, දිව්‍ය ලෝක යම් තාක් ඇද්ද, මේ මනුස්ස ලෝකය යම් තාක් නිරය, යම් තාක් තිරිසන් සත්වයන්ගේ ස්වභාවයන්, പ്രേත ලෝකේ යම් තාක් ස්වභාවයන් නැද්ද? දසදහසක් ලෝක ධාතු, අනන්ත සක්වල මේ හැම දෙයක් ගැනම විනිවිද දකින ආකාරයේ යථා ස්වභාවය, ඒ ලෝකවල සත්වයන් උපදින ආකාරය, ඒ ලෝකවල සත්වයන් සැප දුක් විඳින ආකාරය, ඒ ලෝකවල ආයු ප්‍රමාණය, ඒ ලෝක හටගත් ආකාරය, ඒ ලෝක නැති වෙන ආකාරය, ඒ ලෝකවලින් සත්වයන් චුත වෙන ආකාරය, මේ හැම දෙයක් ගැනම අවබෝධයක් තිබුණු උත්තමයන් වහන්සේ නමක් ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. කේණි අහලා මෙව මතක් කර කර හිතේ දරාගෙන හිටියා. අනුත්තරෝ පුරිස ධම්මසාරති උන්වහන්සේ
අනුත්තරයි. උත්තර කියන්නේ උතුම්. අනුත්තර කියන්නේ ඊටත් වඩා උතුම්. එතනින් එහාට කෙනෙක් හොයන්න බෑ. අනුත්තරෝ සාරති ශාස්ත්‍රුන් වහන්සේ පුරුෂ ධම්ම පුරුෂයන් දමනය කරන කෙලෙස් වලින් අපිරිසුදු වෙලා කෙලෙස් ගින්නෙන් පිච්චි දමනය නොවේ ඉන්න මේ දෙවි මිනිසුන් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් 이르දි ප්‍රාතිහාර්ය පාලා සිත් දකිමින් ධර්ම දේශනා කරන ආදේශනා ප්‍රාතිහාර්ය දක්වලා ඒ වගේ මේ සත්වයන් තුළ තියෙන කෙලෙස් ප්‍රහාණය වන ආකාරයට අනුශාසනා කරලා අනුශාසනී ප්‍රාතිහාර්යයෙන් මේ දෙව් මිනිසුන් දමනය කරපු එකම උත්තමයන් වහන්සේ ඒ තථාගත බුදුරජාන් වහන්සේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා මේ කේනියට අහන්න ලැබිලා තිබුණා. සත්තා දේව මනුස්සානං මිනිසුන් විතරක් නෙමෙයි ලෝකේ ඉන්නේ. සම්මා සම්බුදුරජාන්සේ පහළුනේ මිනිසුන්ට විතරක් නෙමෙයි. දෙවියන්ටත් තියෙන පිළිසරණ ඒ තථාගත බුදුරජාණන් වහන්සේ. ඒ දෙවියන්ටත් නිවන් මඟ පෙන්වා වදාළේ ඒ ශාස්ත්‍රඥ වහන්සේ. දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ සසර කතරින් සසර සායුරින් මේ සත්‍යයන්ව මහා කරුණාවෙන් එතර කරවන ඒ උත්තම මනුස්ස රත්නිය සත්තා දේව මනුස්සානං වන්නේ ඒ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ කියලා මේ කේනිය අහලා තිබුණා. බුද්ධ උන්වහන්සේ අවබෝධ කරගත් චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත ඒ උතුම් ධර්මය පැහැදිලි වචන වලින් පැහැදිලි අර්ථ වලින් මහා කරුණාවෙන් දේශනා කළා. උන්වහන්සේ නිසා බුද්ධ කියලා භගවා මේ ලෝක ධාතුවක දස දහසක් ලෝක ධාතුවක කොයිතරම් විමසා බැලුවත් මේ තරම් ගුණ දරා ගන්න තරම් තවත් මිනිසෙක් නැහැ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ භාග්‍යවන්තයි. මේ ගුණ අහන්න ලැබුණා. මේ කේනිය තාපසතුමා ගමට ආවට පස්සේ නෙමෙයි අහන්න ලැබුණේ. ගමට වැඩම කරන්න කලින්ම අහන්න ලැබිලා මෙයා මතකයේ දරාගෙන හිටියා. බලන්න දැන් මේ කේනිය කියන්නේ තෙරුවන් සරණ ගියපු ශ්‍රාවකෙක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් නෙමෙයි. බුදුරජාණන්සේ බැහැ දැකලා බණ අහපු කෙනෙක් නෙමෙයි. ඒත් ඒ අහපු ගුණ දරාගෙන හිටියනේ. සැක කර හිටියේ නැහැ. ඉතින් වැරදි දෙයක් ගැන උන්වහන්සේ ගැන පැතිරලා තිබුණ නැහැ. තියෙනාම වූ බුදු ගුණ ඒ ආකාරයෙන්ම කේනියට අහන්න ලැබිලා තිබුණා. කේනිය කොච්චර වාසනාවන්තද. ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණ මෙහෙමයි කියලා හිතේ දරාගෙන ඉන්න ලැබීම. ඒ වගේම ඒ භාග්‍යතුන් වහන්සේ ගැන කේනියට මෙහෙමත් අහන්න ලැබිලා තිබුණා. උන්වහන්සේ මේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයාට ස්වකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත් ධර්මයේ දේශනා කරනවා. බලන්න කොච්චර පැහැදිලිද කියලා. දෙවියන් සහිත දැන් ගොඩාක් අයට දෙවියොත් මෙහෙ කියලානේ හිතන්නේ. නමුත් දිව්‍ය ලෝක වෙනම තියෙනවා. චාතුම් මහරජික තාවතින්ස යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවත්තේ බ්‍රහ්ම පාරිසාජ්‍ය බ්‍රහ්ම පුරෝහිත මහා බ්‍රහ්ම පරිත්තාබ අප්පමානාව පරිත්ත සුභ අප්‍රමාණ සුභ සුභකින්න වේහප්පල අවේය අතප්ප සුදාස සුදාසි අකනිටා මේවා තියෙන මේ ලෝකේ ලෝක ධාතුවක තියෙන ලෝක ඒ දෙවියන් සහිත වූ මරුන් සහිත මේ ලෝකේ මාරයා කියලා පුද්ගලයෙක් ඉන්නවා. ඒ මාරයාට මාර පිරිසක් ඉන්නවා. මරුන් සහිත බඹුන් සහිත බ්‍රහ්ම පාරිසජ්‍ය බ්‍රහ්ම පුරෝහිත ආදී ඒ බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් මේ මනුස්ස ලෝකේ තුල ඉන්න නොඑක ආකාර ශ්‍රමණවරු
නොයෙක් ආකාර බ්‍රාහ්මණු සහිතව දෙව් මිනිස් ප්‍රජාම පින්වත්නි අපේ භාග්‍යවතුන් මොන්න තරම් විශාල උත්තමයෙක්ද. ඒ දෙවියන් සහිත ලෝකයට ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් සහිත ලෝකයට බඹුන් මරුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයටයි මේ ධර්මයේ දේශනා කළේ. ඒ දේශනා කළේ ස්වකීය විශිෂ්ට ඥානෙ. වෙන කිසිම කෙනෙකුගේ කිසිම ආකාරයක උපකාරයක් නැතුව තමන් වහන්සේම සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්ති ඥාන දර්ශන සාක්ෂාත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ උන්වහන්සේම උපදවගෙන කියලා දෙන්න හිටියේ නෑ කෙනෙක්. මේ තමයි සම්මා දිට්ඨිය, මේ තමයි සම්මා සංකල්ප, මෙහෙමයි තණ්හා ප්‍රහාණය වෙන්නේ, මෙහෙමයි ඉන්ද්‍රිය සංවර කරගන්න තියෙන්නේ, මෙහෙමයි සති සම්පජාන්‍ය පුරුදු කරගන්න තියෙන්නේ, මේකයි කායානුපස්සනාව, මේ වේදනානුපස්සනාව, මේ චිත්තානුපස්සනාව. කවුරුවත් නෑ කියලා දෙන්න කෙනෙක්. උන්වහන්සේම විමසා විශිෂ්ට වූ ඥානින් අවබෝධ කරගෙනයි ඒ සාක්ෂාත් කරලා අවබෝධ කරලා ඒක තමා තුළ සාක්ෂාත් කරලා දේශනා කරනවා. පින්වත්නි, බුදුවරු ලෝකයේ ආශ්චර්යයි. මිලිඳු රජතුමා නාගසේනයන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි, බුදුවරු මේ තරම් ලෝකයට පිළිසරණක් නම්, මේ තරම් ආරක්ෂාවක් නම්, එක නමක් පහළ වෙන්නේ නැතුව දෙනමක් පහළ වුණොත් මේ ලෝකයට මොනතරම් ලාභයක්ද කිව්වා. එතකොට නාගසේනයන් වහන්සේ කියනවා, රජතුමනි ඒක වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ කිව්වා. බුදුරජාණන් වහන්සේ මහා චරිතයක්. උන්වහන්සේගේ ගුණය අප්‍රමාණයි. මේ මහ පොළොවට බර දරා ගන්න පුළුවන්. ඒක නිසානේ මේ එක දේවල් මේ මහ පොළොව මත පිහිටලා තියෙන්නේ. හැබැයි බුදුවරයන් වහන්සේලා එක නමකගේ ගුණ විතරයි මේ පොළොවට දරා ගන්න පුළුවන්. දෙනමකේ ගුණ නම් මේ පොළොවට දරා ගන්න බෑ කියලා කිව්වා. පින්වත්නි, මේ පෘථුවිය යමක් බර වැඩි වෙලා කම්පාවටපත් වෙලා කියලා නැහැ. හැබැයි තථාගත බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉදිරියේ මේ මහ පොළොව කම්පාවටපත් වෙනවා. තවත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණොත් මේ මහ පොළොවට දරා ගන්න බැරුව ඒ අතට මේ අතට උඩු යටිකුරු වෙයි කියනවා. උපමාවකින් කිව්වොත් එකම එක පුද්ගලයෙකුට යන්න පුළුවන් ආකාරයේ පොඩි පාරුවක් තියෙනවා. ඒ පාරුව වතුරේ තියෙන්නේ. ඒකට එක මිනිහෙක් නැගලා ඉන්නවා. ඒ පාරුවට දරා ගන්න පුළුවන් එච්චරයි. ඒ වගේම තවත් මිනිහෙක් ඒ පාරුවට නැංගුවොත් ඒ පාරුව දරා ගන්න බැරුව ඒ අතට මේ අතට පෙරලෙනවා. ඒ වගේ කියන මේ මහා පෘථුවිය ඒ අතට මේ අතට පෙරලෙයි කියනවා. උඩ යට මාරු වේ කියනවා. තව බුදුරජාණන් නමක් පහළ වුණොත් මොකද? ගුණය දරා ගන්න මේ මහ පොළොවට හය නැහැ කියන පින්වත්නි. බුදුවරු හරි ආශ්චර්යයි. සියලු බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ මහා පෘථිවි මණ්ඩලයේ නාභියේ. වජිරාසන භූමිය කියන්නේ මේ පෘථිවිය හට ගන්නකොට මුලින්ම හට ගන්න තැන. මේ පෘථිවිය විනාශ වෙනකොට අවසානයේ විනාශ වෙන තැන. බුදුවරයෙක් පහළ වෙන්නේ එතන විතරයි. එතන නැතුව පහළ වුණොත් ඒ සම්බුද්ධත්වයට පත් වෙන මොහොතට මේ පෘථිවියට දරා ගන්න බෑ කියනවා. මේ ආදී වශයෙන් නාගසේනන් වහන්සේ කියනවා, රජතුමනි, මේ ලෝකේ විශාල දේවල් තියෙන එක. මේ පෘථිවිය ගොඩාක් විශාලයි. හැබැයි තියෙන එකයි. මේ අහස් තලය මහා විශාලයි. තියෙන එකයි. මේ මහා සාගරය මහා විශාලයි. තියෙන එකයි. ඒ වගේ බුදුරජාන් වහන්සේලා කියන්නේ අද්විතීය දෙවන්නේක් නැති කෙනෙක්. අසහායෝ, සහායකෙක් නැති කෙනෙක්. බුදුරජාන් වහන්සේලා එකවර පහළ වෙන්නේ මේ ලෝකෙට එක උත්තමයෙක් විතරයි.
ඒ තථාගත බුදුරජාන් වහන්සේ ගැන සද්ධා මත්තම් ප්‍රේම මත්තම් සද්ධා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් ඇති වුණොත් පින්වත්නි සබ්බේතේ සග්ග පරායනෝ අර කෙලෙස් ඔක්කොම යටපත් වෙලා අපායට යන ආකාරයේ සියලු දේ යටපත් වෙලා සුගතිගාමී වෙන්න ඒ සද්ධා මාත්‍රය ප්‍රේම මාත්‍ර උපකාර වෙනවා. ඒ තරම් අප්‍රමාණ ගුණේ යුතු උත්තමයෙක් තථාගත බුදුරජාන් වහන්සේ නමක් කියන්නේ. අප කෙරේ කරුණාවෙන්මයි උන්වහන්සේ පහළ වුණේ. මේ කේනිය සිහිපත් කරන කේනියට අහන්න ලැබිලා තිබුණා. උන්වහන්සේ මේ දෙව් මිනිස් ප්‍රජාමියුතු ලෝකයට සෝකීය විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කරගත් ධර්මයේ දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරන ධර්මයේ ආරම්භයත් යහපත්, මැදත් යහපත්, අවසානයත් යහපත්, අර්ථ සහිතයි, පැහැදිලි වූ ප්‍රකාශන මාධ්‍යයකින් යුක්තයි, මුළුමනින්ම පෙරිපුන් පිරිසුදු නිවන් මඟ ප්‍රකාශ කරනවා. ආන් එවැනි නිකලෙස් උත්තමයෙක්ගේ දැකීම පවා මොන තරම් මගේද? බුදුරජාන් වහන්සේ නමකගේ දැකීම මේ ලෝකේ ශ්‍රේෂ්ඨයි. දසනානුත්තරිය. මේ ලෝකේ යමෙක් ඇස් දෙකෙන් යමක් දැකලා නිවන් දැක්කනම්, මාර්ගඵල ලැබුවා නම්, සුගති සැප සාක්ෂාත් කරගත්තා නම්, ඒ සියලු දෙනා බුදුරයන් වහන්සේ නමක් ඇස් දෙකෙන් දැකපු අය පින්වත්නි. ඔබ දන්න මට්ට කුණ්ඩලී කුමාරයාට බුදුරජාන් වහන්සේත් එක්ක වචනයක්වත් කතා කරන්න බැරි වුණා. අනේ භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා අභියස දනින් වැඳ වැටිලා සිරිපා සිඹිමින් වන්දනා කරගන්න බැරි වුණා. දුර ඈත ඉඳන් අමාරුවෙන් හිස ඔසවලා බලනකොට ඒ භාග්‍යවතුන් වහන්සේගේ සම්බුදු රූපකාය දැකලා චිත්ත ප්‍රසාදය ඇති වුණා. ඒ ප්‍රසාදය, ඒ පැහැදීම් මාත්‍රය ඒ මට්ට කුණ්ඩලී කුමාරයාට සුගති සැප සම්පත් ඇති කරලා දුන්නා. ඒ දැකීමෙන් ශ්‍රේෂ්ඨත්වයට පත්වීම, ඒක අවස්ථාවක යාචක ජීවිතයක් ගත කරපු අම්මා කෙනෙක් වයසට ගිහිල්ලා ජීවිතය අවසාන කාලේ රැස් කරගත්ත පිනක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දැක්ක මේ අම්මගේ ආයුෂ ගෙවිලා තව ටික වෙලාවකේ අම්මට මරණයටපත් වෙන්න තියෙනවා. අනේ මේ අම්මට සුගතියට යන්න වාසනාවක් කොහොමද උදා කරලා දෙන්නේ? භාග්‍යතුන් වහන්සේ දැක්කා කරන්න තියෙන එකම උපකාරය තමයි සම්බුදුරජාන් වහන්සේ දිහා බලලා සිත පහදවා ගැනීම. ඒ අම්ම හැරමිටියක් ගගහ වෙවුල පාරේ අයින එනකොට භාග්‍යතුන් වහන්සේ ඒ අම්ම ඉදිරියට ගියා, වැඩම කළා. ඒ අම්මා යන මාවත හරස් වෙන විදිහට වැඩ හිටියා. උන්වහන්සේම දේශනා කරනවා, පින්වත් අම්මා, මේ ඔබ ඉදිරියේ ඉන්න ලෝකයේ නිතර දකින්න නැති කලාතුරකින් පහළවන සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් සිත පහදව ගන්න කිව්වා. මේ අම්මා අමාරුවෙන් සිරිපතුල් වල ඉඳන් මුව මඩල දක්වා හිමින් හිස ඔසවලා බැලුවා. රන්වන් පාටින් බබලන සිංහේකට වගේ තේජසක් ඇති බ්‍රහ්මුජ්ජ කායෙන් යුතු මහා කරුණා නෙත් සංගලෙන් යුතු සුන්දර මුව මණ්ඩලෙන් යුතු තථාගත බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ දැකපු ගමන් මේ අම්මගේ සිත පැහැදුනා. භාග්‍යතුන් වහන්සේ මොහොතේම දැක්කා. ඒ අම්මගේ සිත පැහැදුනා. ඒ පැහැදීම් මාත්‍රය ඒ අම්මට සුගතියට යන්නේ නැති. ඒ අම්මට යන්න ඉඩ ඇරලා භාග්‍යතුන් වහන්සේ එහෙමම වැඩියා. ඒ අම්මා ටික දුරයි ගියේ. ගවදෙනෙක් ගහත් ඇනලා ඒ අම්මා මැරුණා. අර ඇතිවෙච්ච පැහැදීම් මාත්‍රයට ඒ අම්මා සුගතියේ ගියා. පින්වත්නි, අපේ මේ ඇස් දෙකින් දකින්නවා නම් තථාගත බුදුරජාණන් වහන්සේ නමක් දකින්න අපි උත්සාහ කරන්න ඕනේ. අපේ හද මඩලේ තැම්පත් කරගන්නවා නම් අපි භාග්‍යතුන් වහන්සේ උදෙසා අපේ හද මඩල කුටියක් කරලා එහි වඩා හිඳුවගෙන
අපිට භාග්‍යතුන් වහන්සේ ගුණ සිහිපත් කරන්න පුළුවන් නම් මොනතරම් වාසනාවක්ද. කේනියට අහන්න හම්බුණා මේ ගුණෙන් යුතු ඒ සම්මා සම්බුදුරජාන් වහන්සේ දකින්න ලැබීම මොන තරම් වටිනවද කියලා. ඊට පස්සේ මේ කේනිය තාපසතුමා භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. භාග්‍යවතුන් වහන්සේ සමගින් සතුටු සාමීචියේ කතා බහ කළා. සතුටු සාමීචියේ කතා බහ කරලා එකත් පසක වාඩි වුණා. මේ කේනිය තාපසතුමා එකත් පසක වාඩි වෙලා ඉඳපු ඒ කේනිය තාපසතුමාට භාග්‍යවතුන් වහන්සේ ධර්ම කතාවෙන් කරුණු කිව්වා. උන්වහන්සේ මේ කේනිය තාපසතුමාට කරුණාවෙන් දහම් කරුණු කියලා දුන්නා. මනවින් සමාදන් කළා. ඒ කියලා දීපු කරුණේ මේක මෙහෙම පුරුදු කරගන්න මෙහෙම කරගන්න කියලා උන්වහන්සේ සමාදන් කළා. තමන්ට ඒ ධර්මේ පුරුදු කරගන්න ඕනේ කියලා උනන්දුවක් ඇති කළා භාග්‍යතුන් වහන්සේ. ඒ වගේම ඒ කේනිය තාපසතුමාට සිත පිනා යන ආකාරයට භාග්‍යතුන් වහන්සේ දහම් කරුණු දේශනා කළා. භාග්‍යතුන් වහන්සේ මේ විදිහට මේ කේනිය තාපසතුමත් එක්ක කතා බහ කරලා ධර්ම කරුණු පෙන්වා සමාදන් කරවලා උනන්දු කරලා සතුටු කරාට පස්සේ මේ කේනිය තාපසතුමාට හරි සතුටුයි. සතුටින් මෙහෙම කිව්වා ස්වාමීනි බවත් ගෞතමයන් වහන්සේ හෙට භාග්‍යතුන් වහන්සේ සමගින් භික්ෂු සංඝයා සමගින් මාගේ දානෙ පිළිගන්නාසේක්වා කිව්වා. කවදද මේ හෙට? කී නමකටද? 1259කට බුදුරජාණන් ප්‍රමුඛව. බලන්න හිතේ පැහැදීම. අපිට මේ 500 දිනාටවත් එකතු වෙලා පුළුවන් වෙයිද? මෙයා තනියෙන් කියනවා මට දැන් පැහැදුනා ධර්මය අහලා. පැහැදුනාට පස්සේ ඇති වෙන දෙයක්. අනේ පූජා කරගන්න ඕනේ කියලා. පැහැදිලා කියනවා ස්වාමීනි හෙට දවසේ භික්ෂු සංඝයා සමගින් මාගේ දානෙ පිළිගන්නාසේක්වා කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ ඒ කේනිය තාපසතුමාට මෙහෙම කිව්වා. පින්වත් කේනිය භික්ෂු පිරිස මහත්. භික්ෂුන් වහන්සේලා 1259ක් වැඩ ඉන්නවා. ලොකු පිරිසක්. ඒ වගේම ඔබ අන්‍ය ආගමික කෙනෙක්. ඔබ බ්‍රාහ්මණයන් අතර බ්‍රාහ්මණයා කියන්නේ මහා බ්‍රහ්මයා පිළි අරගෙන වේද කරමින් පුද පූජා පවත්වමින් ඉන්න අනිත් අයගේ ප්‍රසාදයට පත් වෙච්ච කෙනෙක්. භික්ෂු සංඝයාත් ගොඩාක් ඉන්නවා. ඒ වගේම ඔබත් බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වුණු කෙනෙක්. බලන්න භාග්‍යවතුන්සේ කරුණාව. එතකොට කේනිය තාපසතුමා මෙහෙම කියනවා. දෙවෙනි වරටත් මෙහෙම කිව්වා බවත් ගෞතමයන් වහන්සේ භික්ෂු සංඝයා කොච්චර වැඩ ඉන්නවද? භික්ෂුන් වහන්සේලා 1259ක් වැඩ හිටියත් 1259ක් වැඩ හිටියත් මම බ්‍රාහ්මණයන් අතර බලවත් ප්‍රසාදයට පත් වුණ කෙනෙක් වුණත් ඒව කමක් නැහැ. මට දානෙ පූජා කරගන්න ඕනේ හෙට. මේ තව පැය 24ක් නැහැ. හෙට එළි වෙනකොට දානෙ හදන්න ඕනේ. හෙට දවසේ මාගේ දානෙ පිළිගන්නාසේක්වා චිත්ත ප්‍රසාදේ. ප්‍රසාදය ඇති වුණොත් කරන්න බැරි දෙයක් නැහැ පින්වත්නි. ඔබ දන්නේ ඇති. එක අම්මා කෙනෙක් ගිලම් වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ ස්වාමීන් වහන්සේගේ පත්තිය බෙහෙතට ගැලපෙන්න මස් ටිකක් ඕන වුණා. ඒ අම්මා ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා ස්වාමීනි ගිලම් බෙහෙත් මොනවාද ඕනේ කිව්වා. උපාසිකා මෙන්න මේ වෙද මහත්තයෙක්ව මෙන්න මේ මස් ටිකක් එක්ක මේ ආහාරය අනුභව කරන්න. ඒ අම්මා කඩේට සේවිකා කව මස් හොයාගෙන එන්න. ඒ අම්මා සේවිකා යවුවට එදා මස් නැහැ කඩවල් ෆ්‍රිජ් නැහැනේ අද වගේ. ඉතින් සත්තු මරන්න තහනම් කරපු දවසක් මස් නැහැ.
ගෙදර ඇවිල්ලා කිව්වා මස් නැහැ කිව්වා. අය කතා දෙකක් නැහැ. කාමරයට ගියා. පිහිය මුවහත් කරගත්තා. තමන්ගේ කලවි කපා ගත්තා. කලවි කපාගෙන මස් කෑල්ලක් උදුරගත්තා. ඒක ඔතා ගත්ත රෙදි කෑල්ලකින් ඇඳේ වැතිරලා සේවිකාවට දුන්නා. මම පොරොන්දු වෙච්ච දෙයක් නොකර ඉන්නේ කොහමද? මේක උයාගෙන ගිහලා දෙන්න කිව්වා. ඒ ස්වාමීන් වහන්සේ ඇහුවේ නැහැ මේ මොන මාසද කියලා. වැළඳුවා. ඒ ස්වාමි පුරුෂයා ගෙදරට ආවා. ඇවිල්ලා කෝ තමන්ගේ බිරිඳ කියලා ඇහුවා. කිව්වා එයා ලෙඩ වෙලා කාමරේ ඇල වෙලා නිදි කියලා කිව්වා. ඉතින් අද වගේ හිරිවට්ටලා කපාගෙන නෙමෙයි මේ. අමුයෙන් කපාගෙන තියෙන. ලේ විලක් මැද ඉන්නවා. ස්වාමියා ගිහිල්ලා බැලුවා විස්තර ඇහුවා. එයාගේ හිතේ ප්‍රසාදය ඇතුණ අනේ මගේ ස්වාමී දියණිය තමන්ගේ ඇඟේ තියෙන මස් ටික කපලා දෙන්න තරම් අත්හැරියනේ කියලා බුදුරජාණන් ප්‍රමුඛ සංඝයාට ආරාධනා කරා ස්වාමීනි හෙට දවසේ දානෙට වඩින්න කියලා. භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියා. භාග්‍යතුන් වහන්සේ මේ ඔක්කොම දන්නවා සිද්ධිය. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේට දානෙ පූජා කළා පස්සේ ආව කෝ උපාසිකාව කිව්වා. ස්වාමීනි උපාසිකාව අසනීපයි කාමරේ ඇතුලේ කිව්වා. කමක් නෑ අඩ ගහගෙන එන්න කිව්වා. එන්න විදියක් නෑ ස්වාමීනි ටිකක් බරපතල තුවාලයක් කිව්වා. කමන්නේ ඔස්සගෙන හරි එන්න කිව්වා. මේ උපාසිකා උස්සගෙන එනකොට යම් මොහොතක භාග්‍යතුන් වහන්සේගේ රූපකාය ඒ උපාසිකාවගේ නේත්‍රාවලට හසු වුණාද ඒ මොහොතෙම අර මස් පිරීලා තිබ්බත විදිහටමපත් වුණා. බුදුරුන්ගේ ආශ්චර්යය, සදහැවතුන්ගේ ආශ්චර්යය. මේ තාපසතුමා, කේනිය තාපසතුමා කියනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා කොච්චර වැඩි වුණත් කමක් නැහැ. මම බ්‍රාහ්මණයන් අතර කොච්චර ප්‍රසිද්ධ කෙනෙක් වුණත් කමක් නැහැ. මට හෙට දවසේ දානි පූජා කරගන්න ඕනේ කිව්වා. භාග්‍යතුන් වහන්සේ දෙවෙනි වතාවටත් කියනවා කේනිය භික්ෂුන් වහන්සේලා 1259ක් වැඩ ඉන්නවා. ඔබත් බ්‍රාහ්මණ පිරිස අතර බලවත් කෙනෙක් කියලා. තුන්වෙනි වරටත් කේනිය කියනවා ස්වාමීනි භික්ෂුන් වහන්සේලා කොච්චර වැඩි වුණත් කමක් නැහැ. මම බ්‍රාහ්මණයන් අතර කොච්චර බලවත් ප්‍රසාදයට පත් වුණත් කමක් නැහැ. එහෙනම් මෙයාට අහපු ධර්මයේ තේරිලා. චිත්ත ප්‍රසාදය ඇති වෙලා. එයාට තමා ගැන නෙමෙයි හිතන්නේ දැන්. භික්ෂු සංඝයා සමගින් මාගේ දානි පිළිගන්නාසේක්වා කිව්වා. භාග්‍යතුන් වහන්සේ නිශ්ශබ්දව ඒ ඇරයුම පිළිගත්තා. ඊට පස්සේ මේ කේනිය තාපසතුමා දැනගත්තා භාග්‍යතුන් වහන්සේ ආරාධනා පිළිගත්තා කියලා. එයා භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා නැගිටලා ආශ්‍රමයට ගියා. ගිහිල්ලා යාළු මිත්‍රයන් තමන්ගේ ඥාතීන්ට කතා කරා. කතා කරලා කියනවා බවත් යහළුවනි නෑදෑවරුනි මගේ වචනේ අහන්න. මම සංඝයාගෙන් යුක්ත වූ භික්ෂු සංඝයාගෙන් යුක්ත වූ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ හෙට දානේ පිණිස ඇරයුම් කළා. ඒ නිසා මට ඕගොල්ලෝ ශ්‍රමයෙන් උදව් කරන්න කිව්වා. එහෙනම් ධනෙන් නෙමෙයි උදව් ඉල්ලුවේ. ඇයි මේ තාපසතුමාට එහෙනම් හොදට ධන දාන්‍ය තියෙන කෙනෙක්. බ්‍රාහ්මණ කෙනෙක්. එක එක ඒවට ගිහිල්ලා හම්බෙච්ච දේවල් එයා එකතු කරගෙන තිබුණා. බය නැතුව බාරගත් ඒකයි. හැබැයි යාට තනියෙන් මේක කරන්න බෑනේ. ගමට ගිහිල්ලා ගමේ අයට කිව්වා හෙට දවසේ දානි පූජා කරන්න තියෙනවා. මට ශ්‍රමයෙන් උපකාර කරන්න කිව්වා. එතකොට හොඳයි තාපසතුමනි කියලා ඒ කේනිය තාපසතුමාගේ යාළුවෝ මිත්‍රයෝ නෑදෑයෝ ඔක්කොම එකතු වෙලා මොකද කරේ හෙට දවසේ දානේ පිණිස කියලා දම්පැන් පිළියෙල කරන්න ගිනි උදුන් වලවල් කනිනවා. ඒ කියන්නේ ලිප් හදන්න ඕනේනේ. ලිප් හදන්න පොළව සකස් කරනවා. කොටසක්. සමහරු ගල් ගෙනල්ලා තියලා ලිප් බඳිනවා. තවත් සමහර අය දර පලනවා. 1250කට උයන්න මුට්ටි කීයක් උයන්නද නේ? එතකොට
සමහර අය වාජන සෝදනවා. වාජන ගෙනල්ලා. අනෙක් උදවිය අසුන් පනවනවා. තව එතකොට මේ ජටාදර කේනිය තාපසතුමා භාග්‍යතුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට වැඩ හිඳින්න එයා ගයිඩ් කරනවා කට්ටියට. මේ මණ්ඩපේ මෙහෙම කරන්න, මෙතනින් වලක්කාරන මෙහෙම කරන්න, මේකට මෙහෙම වහමු, මෙහෙම වියම් බඳෙමු. කී එයා මණ්ඩපයක් හදනවා. ස්වාමීන් වහන්සේ භික්ෂුන් වහන්සේලා වැඩියට පස්සේ භාග්‍යතුන් වහන්සේත් එක්ක වැඩ ඉන්න මණ්ඩපයක් හදනවා. දැන් හරි සතුටින් ඔක්කොම එකතු වෙලා මෙයාගේ ආශ්‍රමේ හෙට මහා දානයකට සූදානම් වෙනවා. ඔන්න ඒ වෙලාවේ මේ සේල කියන බ්‍රාහ්මණතුමා එයා ඉතිහාසයේ පස්වෙනි කොට, ඉතිහාසයේ කියන අතීත විස්තර තියෙනවන්නේ, ඉතිහාසය කියන්නේ ඉතිහාසයේ පස්වෙනි කොට පූජකත්වයේ පිණිස පවතින සිරිත් විරිත් ඇතුළුව කෙනෙක්ට අර හොඳ හැදියාවල් ඇති වෙන්න උපකාර වෙන සිරිත් විරිත් තියෙනවනේ. එතකොට මෙයා බ්‍රාහ්මණ කෙනෙක්, ගෝලයේ 300ක් ඉන්න. එතකොට එයා ඒ සිරිත් විරිත් වලින් යුක්තයි. මැනර්ස් කියන්නේ. අන්න ඒ සිරිත් විරිත් හොඳට ඒවා මෙන්න මේවා හොඳ සිරිත් මෙහෙම කියලා ශාස්ත්‍රයක් තිබුණා. ඒ සිරිත් විරිත් සහිතව භාෂා ශාස්ත්‍රයෙන් යුතු ත්‍රිවේදෙහි නිපුණ බවට පත් වෙච්චි. බ්‍රාහ්මණ පිරිස ත්‍රිවේදයනේ. ශ්‍යාම්, ඍජ්, යජුර් කියලා ත්‍රිවේදයේ තියෙනවා. ඒ ත්‍රිවේදේ නිපුණ බවට පත් වූ පදහා ව්‍යාකරණද දත් ලෝක විද්‍යා මෙන්ම ලෝක එක ඔය නක් ශාස්ත්‍රයේ වේවා එක එක විද්‍යා තියෙන්නේ, තරු ශාස්ත්‍රයේ වේවා ඒවා. ලෝක විද්‍යා මෙන්ම මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයේද කියන්නේ බුදුවරෙක් පහළ වෙනකොට උන්වහන්සේගේ ශාරීරියේ පිහිටන ලක්ෂණ ගැන කියවිච්ච වෙනම සබ්ජෙක්ට් එකක් තිබුණා. ඒකට කියන්නේ මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය. ගැනද අතිශයින්ම දක්ෂයි කියනවා. හොඳ දක්ෂ කෙනෙක් මෙයා. සේල බ්‍රාහ්මණෙක් 300ක් තම තරුණ ශිෂ්‍යයන්ට වේද මන්ත්‍ර උගන්වනවා. එයාගේ ගෝල පිරිසක් 300ක්. එතකොට ඒ කේනිය තාපසතුමා මේ සේල බ්‍රාහ්මණයා කෙරෙහිත් බලවත් ප්‍රසාදයෙන් ඉදපු කෙනේ දෙන යාළුවෝ දෙන්නෙක්. එදා 300ක් තරුණ පිරිස පිරිවරා ගත්ත මේ සේල බ්‍රාහ්මණතුමා ව්‍යායාම පිණිස උදේවරුේ පොඩි ශරීරයට ව්‍යායාම එක්සර්සයිස් පිණිස එයා ව්‍යායාමයක් පිණිස ඇවිදිමින් යන ගමන් මේ කේනිය තාපසතුමාගේ ආශ්‍රමයටත් ආවා. ඒ යාළුවෝනේ මේ දෙන්න. එතකොට මේ සේල බ්‍රාහ්මණයා දැක්කා අර කේනිය තාපසතුමාගේ ආශ්‍රමේ සමහර අය ගිනි උදුන් හදන්න වලවල් කපනවා. සමහර අය ලිප් බඳිනවා. සමහර පිරිසක් දර පලනවා. තවත් සමහර පිරිසක් වාජන සෝදනවා. තවත් සමහර පිරිසක් ඉන්නවා එයාලා ආසන පනවනවා. මේ කේනිය තාපසතුමා තමන් විසින්ම පිරිසක් එකතු කරගෙන මණ්ඩපයක් පිළියෙල කරනවා. මෙහෙම දැක්කා. ඊට පස්සේ මේ සේල තාපසතුමා, සේල බ්‍රාහ්මණතුමා අර කේනිය තාපසතුමාගෙන් අහනවා, බවත් කේනිය ඔබගේ ආවාහයක් හෝ වන්නේද? වෙඩින් එකක්ද කියලා ඇහුවා. විවාහයක්ද කියලා ඇහුවා. නැත්තම් සේනා බලකා සහිත මගධේශර බිම්බිසාර රජතුමාවත් හෙට දවසේ ඔබේ මේ ආශ්‍රමයට බොජුන් පිණිස එනවද කියලා ඇහුවා. එහෙනම් මේ රාජකීය විදියට හදන එක. ඔයාලා දන්නවන්නේ වෙඩින් එකට සාමාන්‍ය සූදානම් කරනකොට කොඩි තාලා සරසලා රජ කෙනෙක් එනවා කියපුවාම ඒත් ඒ වගේනේ. එතකොට ඇහුවා මේ ආවාහයක්ද විවාහයක්ද? එහෙම නැත්නම් මේ බිම්බිසාර රජතුමා බලසේනාව සහිතව ආහාරයටවත් එනවද කියලා ඇහුවා.
එතකොට තාපසතුමා කියනවා කේනිය කියනවා පින්වත් සේලේනි මගේ ආවාහයකුත් නෙමෙයි විවාහයකුත් නෙමෙයි මගධේශර බිම්බිසාර රජතුමා බොජුන් පිණිස ආරාධනා ලැබුවත් නෙමෙයි නමුත් මහා යාගයක් පිළියෙල කරලා තියෙනවා කියනවා යාගය මොකද්ද ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ අංගුත්තර චාරිකා වඩින ගමන් 1250ක් භික්ෂුන් වහන්සේලා සමග අංගුත්තරාප ජනපදයේ චාරිකාවේ වඩින ගමන් ආපන කියන මේ අපේ ගමනටත් වැඩම කරලා ඉන්නේ. එතකොට මේ කේනිය කියනවා උන්වහන්සේ ගැන යහපත් කීර්තනාවක් පැතිරලා තියෙනවා. උන්වහන්සේ නිකලෙස් කෙනෙක්ලු. සම්මා සම්බුදු කෙනෙක්, විද්‍යාචර්ණ සම්පන්න කෙනෙක්, සුගත කෙනෙක්, ලෝකවිදූ කෙනෙක්, අනුත්තර පුරිස ධම්මසාරති කෙනෙක්, සත්තා දේව මනුස්සානං කෙනෙක්, බුද්ධ භගවා කියන මේ ගුණේ යුක්තයි. උන්වහන්සේ ශාක්‍ය කුලයෙන් නික්මිලා පැවිදි වෙච්ච කෙනෙක්. ශාක්‍ය පුත්‍රයෙක්. උන්වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකයම විශිෂ්ට ඥානයෙන් යුක්තව අවබෝධ කරගෙන ධර්මයේ දේශනා කරනවා. මං උන්වහන්සේට හෙට දවසේ දානේ පිණිස ආරාධනා කරා. උන්වහන්සේ මගේ ආරාධනාව පිළිගත්තා කිව්වා. මේ සීලගේ ඇඟේ හිරිගඩු පිපුණා. පුදුමයටපත් වුණා. එයා මේ වෙනකොට දැනගෙන හිටියේ නෑ බුදු කෙනෙක් පහළ වෙලා ඉන්නවා කියලා. බලන්න එතකොට කොච්චර සීමා සහිතද මේ මිනිස්සු අතර තොරතුරු සංසරණය වෙලා තියෙන්නේ. එතකොට සේල අහනවා භවත් කේනිය ඔබ කියන්නේ බුද්ධත්වයට පත් වුණු කෙනෙක් කියලා. එහෙම කෙනෙක් පහළ වෙලා ඉන්නවා. එතකොට කේනිය කියනවා භවත් සේල මා කියන්නේ උන්වහන්සේ බුද්ධ කියලා. ඇසුරු කරා කතා බහ කර මම කියන්නේ උන්වහන්සේ බුද්ධයි කියලා. භවත් කේනිය ඔබ කියන්නේ බුද්ධත්වයට පත් වුණු කෙනෙක්ද කියලා දෙවෙනි වතාවටත් මෙයා අහනවා. ඇයි මේක විශ්වාස කරන්න අමාරුයි. දැන් අද අපිට මේක සාමාන්‍ය දෙයක්. උදේටත් කියනවා, දවල්ටත් කියනවා, හවසටත් කියනවා, මුණ ගැහුණාම නමෝ බුද්ධායත් කියනවා, වෙන් වෙනකොටත් නමෝ බුද්ධාය කියනවා. දුර්ලභ දෙයක් නෙමෙයි වගේ. නමුත් අතිශයින්ම මේ ලෝකේ යම් උත්තමයෙකුගේ පහළීම දුර්ලභයිද ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකකි. දෙවෙනි පාරටත් කේනිය කියනවා භවත් සේලේනි ඔව් මම කියන්නේ උන්වහන්සේ බුද්ධ කෙනෙක් කියලා. එතකොට සීල බ්‍රාහ්මණයට මේ අදහස එතන. ඔන්න ඇත්තම අදහස. මොකද්ද? බුදුරජාණන් වහන්සේ යන මේ නම පිළිබඳ ගෝසාව පවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ නමක් කියන ශබ්දයේ පවා ලෝකෙහි දුර්ලභයි. මේක තමයි ඇත්ත. බුදු කෙනෙක්ගේ නම පවා ඇසීම, බුද්ධ කියලා කෙනෙක්ගේ නම අහන්න පවා ලැබීම මේ ලෝකේ දුර්ලභයි. අපගේ වේද ගන්ත්‍රවල මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන සඳහන් වෙනවා. ඇයි මේ කරුණ දන්න කෙනෙක් මෙයා? ඉතිහාසය හොඳට දන්න කෙනෙක්. මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය හොඳට දන්න කෙනෙක්. භාෂා ශාස්ත්‍ර දන්න කෙනෙක්. ත්‍රිවේද පරප්‍රාප්ත කෙනෙක්. ආන් ඒ වගේ තියෙනවා බුදු කෙනෙකුගේ ගුණ. බුදු කෙනෙක් දුර්ලභයි. බුදු කෙනෙක් කියන්නේ මේ ගුණේ යුක්ත කෙනෙක්. බුදු කෙනෙක් කියලා කියන්නේ මේ වගේ පුරුෂ ලක්ෂණ 32ක් තියෙන කෙනෙක්. අහන්න බෑ. මෙයාට මතක් වෙනවා අපගේ වේද ග්‍රන්ථවල මහා පුරුෂ ලක්ෂණ 32ක් ගැන සඳහන් වෙනවා. ඒ ලක්ෂණ වලින් යුතු මහා පුරුෂයෙකු හට තියෙන්නේ ගති දෙකක් පමණයි. මහා පුරුෂයෙක්. උන්වහන්සේලාට තියෙන ගති දෙකයි. ස්වභාවයන් දෙකයි, වෙන ගතියක් නැහැ. ඒ තැනැත්තා ගිහි ගෙදර හිටියොත් රතන 7ක් ලබාගෙන රට රාජ්‍යවල අනුශාසක බවට පත්ව සිව් මහා සමුදුර සීමා කොට ඇති මෙලොව ජයගත් ධර්ම රාජව ධාර්මික සක්විති රජ කෙනෙකු බවට පත් වෙනවා. උන්වහන්සේට මෙහෙම රතන 7ක් තියෙනවා. කැරකෙවෙමින් නැවිදෙන චක්‍රරත්නේ තියෙනවා. අහසියෙන් 이르දියෙන් යන හස්ති රත්නය තියෙනවා. ඒ වගේම 이르දි බල සම්පන්න අශ්ව රත්නය තියෙනවා. ඒ වගේම යොදුනක් පුරාවට
ඕනෑම ඝන අඳුරක එළිය විහිදවන මාණික්‍ය රත්නයේ තියෙනවා. ස්ත්‍රී රත්නය ඉන්නවා. ඒ වගේ ගෘහපති රත්නය, පුත්‍ර රත්නය කියන මේ සත්ත්ව රත්නයන්ගෙන් යුක්තයි. ඒ වගේම ඔහුට බාහිර සතුරු සේනා මැඩලීමේ දක්ෂ වූ දහසකට වැඩි සූර වීර පුත්‍රයන් ඉන්නවා. ඒ වගේම ඔහු සාගරයේ සීමා කොට ඇති මේ මහ පොළව, මේ සාගරයේ සීමා කරන්නේ මහ පොළව තියෙන්නේ. මේ මහ පොළොවම දඬු මුගුරු වලින් තොරව, අවියාවුද වලින් තොරව අර්ථයෙන් ධර්මයෙන් ජයගෙන වාසය කරන. අවුරුදු 2560කට කලින් ලෝකයේ මේ කතාව පැතිරලා තිබුණා. අද නෑ එහෙම කෙනෙක්. අද බුදුරජාන් වහන්සේ කියන්නේ කොයි වගේ කෙනෙක්ද කියලාවත් දන්නේ නැහැ. ගොඩාක් අය දන්නේ නැහැ. බුද්ධ ශාසනයක් තියෙන කාලෙක. ඉදින් ඔහු ගිහි ගෙදරින් නික්ම අනගාരിക පැවිදි ජීවිතයට පත් වුණොත් තෘෂ්ණාව ක්ෂය කොට ගුරු උපදේශ රහිතව සම්මා සම්බුද්ධත්වයට පත්ව අරහත්ත්වයට පත් වෙනවා. ඒකත් තිබුණේ මොනාගේද? වේද ගාන්ත්‍රවල. මෙයා මේක අහලා ඉගෙනගෙන තිබුණා. එතකොට දැන් සේලට මේවා හිතේ බුර බුරා එනවා. ඊට පස්සේ කේනියගෙන් අහනවා, පින්වත් කේනිය, අරහත් වූ සම්මා සම්බුදු වූ ඒ භවත් ගෞතමයන් වහන්සේ දැන් වැඩ සිටින්නේ කොහිද කියලා ඇහුවා. පින්වත්නි, ලෝකේ මේ අවුරුදු 2500ට කොච්චර මිනිස්සුන්ගේ තියෙන ಗುಣ වෙනස් වෙලාදනේ. ඒ කාලේ මිනිස්සුන්ට එහෙම දෙයක් අහන්න හම්බුනම තමන්ගේ දෘෂ්ටි, තමන්ගේ මතවාද ඔක්කොම පැත්තකින් තියලා ඒ බුදුරු හොයාගෙන යනවා. නිවන ඒකනේ බුදුරේ කාලය බලන්නේ සුදුසු කාලෙද කියලා. අද ඒ සුදුසු කාලෙ නෙමෙයි. අද මිනිස්සුන්ට ගුණය ඕනේ නැහැ. අද මිනිස්සුන්ට බුද්ධ ශාසනයක වටිනාකම ඕනේ නැහැ. අද කාමය ඕනේ. අද ධර්මය හොයන අය නැහැ. අද විකෘති කාම ආසාවකින් යුක්තව කාමය හොයාගෙන යන මිනිසුන් අතර බුදුරජාන් වහන්සේ නමකගේ පිහිට පිළිසරණ ගන්න අපි මේ උත්සාහ කරන්න පින්වත්නි. එතකොට දැන් ඇහුවනේ කොහෙද ඉන්නේ කියලා ඒ භාග්‍යතුන් වහන්සේ. එතකොට මේ කේනිය තමන්ගේ දකුණු අත දික් කරා. දකුණු අත දික් කරලා දකුණු අතේ දිගු කරලා සේල ආනර පේන්නේ නිල් පාට වන පියසක්. ඒ නිල් වන පියස තමයි උන්වහන්සේ වැඩ ඉන්නේ කියලා පෙන්වුවා. එතකොට සේල බ්‍රාහ්මණතුමා 300ක් වූ තරුණ ශිෂ්‍යයන් එකතු කරගෙන භාග්‍යවතුන් වහන්සේ ඉන්න දිශාවට යන්න පිටත් වුණා. මේ යන්නේ තමන්ගේ ඉරණම වෙනස් වෙන ගමන. මෙතෙක් කල් නොගිය ගමනක්. ඒ කකුල් දෙක සසර පුරාවට කවදාවත් බුදු කෙනෙක් දිශාවට හැරිලා තිබුණේ නැහැ. දැන් යන්නේ නිවන් මඟ හොයාගෙන යන ගමන. ගෝල පිරිස ආවේ ශරීර ව්‍යායාම පිණිස ඇවිදගෙන යන්න වෙන ගමනක්. යන්නේ වෙන ගමනක්. අපේ ජීවිතත් ඒ වගේනේ. අපිට බොහෝ විට අහම්බෙන් ලැබුණු අවස්ථාවක් නෙමෙයිනේ. ඔයාලා ඕස්ට්‍රේලියාවට එනකොට කවුරුවත් හිතුවේ නැහැ ෆ්ලයිට් එකට ගොඩ වෙලා එනකොට අනේ මට ගෞතම බුද්ධ ශාසනයෙහිදී මුණ ගැහෙයි. මට කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙයි. මට කල්යාණ මිත්‍රයන්ගෙන් බුදු කෙනෙකුගේ ගුණ ගැන අහන්න ලැබෙයි. මේ සිතුවිලි මාත්‍රයක් නැතුවනේ ඔබ මේ ධර්මදීපය අත්හැරලා මෙහි ආවේ. මෙහි එනකොට ඔබට ඔබ හොයාගෙන කල්යාණ මිත්‍රව පැමිණිලා. කල්යාණ මිත්‍රයෝ ඒ බුදුරජාන් වහන්සේ නමකගේ ගුණ කියා දෙමින්, ධර්මය කියා දෙමින් ඔබගේ ජීවිතත් ඒ පැත්තට යොමු කරගන්න මොනතරම් මසිරියක්ද, මොනතරම් වාසනාවක්ද පින්වත්නි. එතකොට මේ සේල බ්‍රාහ්මණයා සිසු පිරිසට මෙහෙම කියනවා. කොහොමද? භවත්නි, හිමීට පියවර තබමින් නිශ්ශබ්දවයි පැමිණිය යුත්තේ. බලන්න ගුරුතුමා ගෝලයට දෙන අවවාද ගෝලයන්ට. භාග්‍යතුන් වහන්සේලා වනාහි හුදකලාවේ වසන සිංහරාජයන් වගේ.
සිංහ රාජ්‍ය හුදකලාවේ වනාන්තරය ඇතුළේලා නිදහසේ පාඩුවේ ඉන්නවා. බුදුරජාන් වහන්සේලා කියන්නේ හුදකලාවේ වැඩ ඉන්න සිංහ රාජයන් වගේ. උන්වහන්සේලා ළඟට සමීප වීම පහසු නැහැ. බවත්නි බොහොම පියවර හිමීට ශබ්ද නොනැගෙන ආකාරයට පියවර තබමින් එන්න. ඒ කාලේ සිරිතක් හිටිට තිබිලා තියෙන ඔබට මතකේ ධම්මචේතිය සූත්‍රයේදී කොසල් රජතුමා ගිහිල්ලා අහනවානේ භාග්‍යතුන් වහන්සේ කොහෙද වැඩ ඉන්නේ කියලා. එතකොට ආන් අර විහාරේ ඔබ හිමීට යන්න කියලා කිව්වා. ශබ්ද කරන්නේ නැතුව. ගිහිල්ලා උගුර ටිකක් පාදන්න කිව්වා. පාදලා හිමීට දොරට තට්ටුවක් කරන්න කිව්වා. භාග්‍යතුන් වහන්සේ ඔබට දොර විවෘත කරයි කිව්වා. සංසිඳුණු ජීවිත. කලබලයක් නැති ජීවිත. සේල කියනවා බවත්නි මා ශ්‍රමණ ගෞතමයන් සමග කතා කරමින් සිටින කාලයේදී බවත් වූ මාගේ කතාවට බාධා වන අනතුරු කතා දාන්න එපා. ඔයාලා මැදින් පයින් පාරක කොහොමද මේක කොහොමද අනේ ඔබ වහන්සේ මෙහෙමනේ අර එහෙමනේ ඔවා මැදින් පයින් එපා කිව්වා. මාගේ කතාවට බාධා කරන්නේ නැතු මගේ කතාව ඉවර වෙනකන් ඉන්න කිව්වා. එහෙම ඉවර වෙලා මගේ කතාව අවසන් වුණාට පස්සේ ඔයාලට මොන හරි දෙයක් තියෙනවා නම් අහන්න කියලා කිව්වා. එතකොට හොඳයි කියලා සේල බ්‍රාහ්මණතුමා 300ක් වූ ඒ ගෝල පිරිසත් එක්ක භාග්‍යතුන් වහන්සේ ළඟට හීන් සීරුවේ ගියා. ගිහිලා භාග්‍යතුන් වහන්සේ සමග සතුටු වුණා. සතුටු විය යුතු පිළිසඳර කතා බහ කරලා පැත්තකින් වාඩි වුණා. දැන් මෙයා වාඩිලා දැන් භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නවා ශ්‍රමණයන් වහන්සේ නමක් හැටියට. එතන මෙයා දන්නා බුදු කෙනෙක් නම් මහා පුරුෂ ලක්ෂණ කීයද තියෙන්න ඕනේ? 32ක් තියෙන්න ඕනේ. එයා භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ තියෙන මහා පුරුෂ ලක්ෂණ 32 පිළිබඳව විමසන්න පටන් ගත්තා. මොනවාද පින්වත්නි භාග්‍යතුන් වහන්සේගේ සිරුරේ තියෙන මහා පුරුෂ ලක්ෂණ? ඒව ගැන තියෙනවා මං කෙටියෙන් කියන්න. ඒ භාග්‍යතුන් වහන්සේගේ මනාව පිහිටි පා ඇතිසේක. ඒ කියන්නේ උන්වහන්සේගේ පායුග තියෙන මේ යටිපතුල ඉඳන් කියන්නේ මනාව සුප්පතිට්ඨිත පාදෝ. මනාකොට මේ කියන්නේ අපේ වලගතියක් තියෙනවනේ යටිපතුලේ. ඒ යටිපතුලේ වලගතිය සමව පිහිටි පා තියෙන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ දික් ඇඟිලි ඇතිසේක. දික් විලුඹ ඇතිසේක. නැගේ විලුඹ දික් හැඩයට යුක්තයි කියන. ඒ භාග්‍යතුන් වහන්සේගේ යටිපතුලේ දහසක් අර ඇති නිම්වලුල සහිත නාභි මණ්ඩල සහිත සර්වාකාරයෙන් සම්පූර්ණ චක්‍ර ලක්ෂණ වේ. දැන් අපි දැකලා තියෙන අර පිත්තල පූර්වවල කොටලා තියෙන මගුල් ලක්ෂණ කියලා. ඒවා ගැන නේ සඳහන් වෙන්නේ. දැන් මේ යටිපතුලේ රේඛා තියෙනවනේ. උන්වහන්සේගේ රේඛා දහසක් තියෙනවා කියනවා. හරියට අර සුලි කැරකිලා තියෙන්නේ. ආන් ඒ වගේ නිම්වලලු සහිත ඒ ලක්ෂණ දහසක් තියෙනවා කියනවා. ඒ වගේම උන්වහන්සේට මෘදු යොවුන් අත්පා ඇතිසේක. මේ අත්පා උන්වහන්සේගේ යොවුන් මෘදුයි කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ මේ අත්පා ගොඩාක් නම්‍යශීලී කියනවා. පහසුවෙන් නමන්න පුළුවන් ෆ්ලෙක්සිබල් කියන. ඒ භාග්‍යතුන් වහන්සේගේ උස්ව පිහිටි ගොප් ඇතිපා ඇතිසේ. ගොප් ඇට කියන්නේ මේ කකුලේ කෙන්ඩයි කකුල පුට් එක සම්බන්ධ වෙන්නේ. එතන ගොප් ඇටේ උස්ව පිහිටලා තියෙනවා කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඒනු මුවෙකුගේ බඳු කෙන්ඩ ඇතිසේක. ඒ භාග්‍යතුන් වහන්සේට සිටගෙන සිටියදීම නොනැමීම මේ අත්ලෙන් දනිස් දෙක අත ගන්න පුළුවන් කියන මහා පුරුෂ ලක්ෂණ. ඒ වගේ භාග්‍යතුන් වහන්සේගේ කෝසෝහිත වත්තගුයි ඇතිසේක. භාග්‍යතුන් වහන්සේගේ සම රන්වැන් පැහැයෙන් යුක්ත කාංචන වර්ණයේ යුක්තයි. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ කුණු දුහවිලි නොරැදෙන ඊතා සියුම් සමකින් යුක්තයි. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශරීරයේ අපේ ලොම් ගස් දෙක තියෙනවනේ. උන්වහන්සේගේ එක එක ලොම් තියෙන්නේ. ඒ වගේම උන්වහන්සේගේ ඒ ලොම් උඩට හැරුණු ආකාරයෙන් තියෙන්නේ. නිල්වන් අඳුන්වන් දකුණු අතට කැරකී ගොස් තිබෙන රෝමේ කොන උඩු අතට හැරුණු ලොම් ඇතිසේක.
උන්වහන්සේට බ්‍රහ්මයෙකුට බඳු ඍජු අවයව සහිත කයක් යුක්තයි. ඒ භාග්‍යතුන් ශරීරයේ දෙයත් පිටු ඒ කියන්නේ මේ අත් දෙකේ පිට ආත්ලයි. ඒ වගේම පාවල උඩ කොටසයි. මේ උරහිස් දෙපොළයි කියන මේ තැන් උස්ව පිහිටි මාස පිරිච්ච ගතියක් තියෙනවා කියන්නේ. ඒ භාග්‍යතුන් වහන්සේ සිංහ රාජුගේ බලු තේජෝ බල සම්පන්න ලීලා වැනි තේජෝ බල සම්පන්න ශරීරයක් ඇතිසේක. ඒ වගේම බවත් ගෞතමයන් වහන්සේගේ මසින් පිරුණු පිටි කය ඇතිසේක. ඒ වගේම උන්වහන්සේගේ ශරීරය බඹයක් වගේ කියලා කියනවා තියෙන්නේ. ඉතින් අඩි 6ක් වගේ තමයි උන්වහන්සේ කුස තිබිලා තියෙන්නේ. ඒ වගේම භාග්‍යතුන් වහන්සේ උරහිස් මස් වලින් පිරීලා කියනවා තියෙන්නේ. භාග්‍යතුන් වහන්සේ ඕනෑ දෙයක් මනවින් දිරම රසනහර ඇතිසේක. සිංහයෙකුට බඳු ශක්තිමත් හනු ඇතිසේක කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේට දත් අපේ 32යිනේ තියෙන්නේ. උන්වහන්සේට දත් 40ක් තිබිලා තියෙනවා. උන්වහන්සේ සම වූ අපේ උස්පාත් වෙච්ච අපිලිවෙලකට තියෙනවා. උන්වහන්සේ සම වූ දත් ඇතිසේක. අපේ දත්වල විවර තියෙන ගතියක් තියෙනවා. උන්වහන්සේගේ දත්වල විවරනේ අවිවර දත් ඇතිසේක. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ ඊතා සුදු දත් ඇතිසේක. ඒ භාග්‍යතුන් වහන්සේගේ පහෝත ජීව පළල් දිවක් තියෙනවා. දිව දිගයි පළලයි කියනවා. ඒ වගේම භාග්‍යතුන් වහන්සේගේ හඬ කුරවි කියන කිරිල්ලගේ හඬට සමානයි කියලා කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ අබිනීල නිත්‍යුගය ඇතිසේක. ඒ භාග්‍යතුන් වහන්සේගේ ඇස් දෙක ඒ වෙලාවෙම ඉපදිච්ච වහු පැටියුගේ ලොකු ලස්සන නිල් පාට ඇස් දෙකක් තියෙන්නේ. ඒ වගේ කියනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ මේ ඇහි බැම දෙක අතර මුදු පුළුන් රොදක් බඳු ඌර්ණ රෝම ධාතුව තියෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ උස්ස පිහිටි කෙස් රොද ඇති උන්හිස සීසයෙන් යුතුසේක. මේ ආදී වශයෙන් මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. එතකොට මේ සේල බ්‍රාහ්මණතුමා මේ මහා පුරුෂ ලක්ෂණ 32ම දැන් බලනවා. බලනකොට පුරුෂ ලක්ෂණ 30ක් දැක්කම දෙකක් දැක්කේ නැහැ. ඒ මොනවාද? පහූත ජීවහ කියන මහා පුරුෂ ලක්ෂණයි. ඒ උනාගේ සම්බුදු ඒ මුව මණ්ඩල ඇතුලේ තියෙන දිව පේන. ඊට පස්සේ කෝසෝහිත වත්තගුය කියන්නේ ශරීරය ඇතුළට කිමිදිලා තියෙන පුරුෂ නිමිත්ත. ඉතින් මේ දෙක දැක්කේ නැහැ. ඉතින් දැන් මෙයා දකින්නේ 30යි. ඒ මහා පුරුෂ ලක්ෂණ 32 දැකපු නැති නිසා එයා සැක කරන්න පටන් ගත්තා. අයියෝ 32ක් තියෙනවා කියලා කියනවා. හැබැයි මේ ශරීරේ පේන්න තියෙන්නේ 30යි. ඉතුරුවා කොහොමද දකින්නේ කියලා දැන් විචිකිච්ඡා කරනවා. දැන් සිත පහදින්නේ නැහැ. ඒකට නොපැහැදුනා. එතකොට භාග්‍යතුන් වහන්සේ මෙයාගේ හිත දැක්කා. දැකලා භාග්‍යතුන් වහන්සේ කල්පනා කරනවා මාගේ ශාරීරියේ මහා පුරුෂ ලක්ෂණ 32න් දෙකක් හැර බොහෝ සෙයින් මේ සේල බ්‍රාහ්මණතුමා අඳුනගත්තා. නමුත් මහා පුරුෂ ලක්ෂණ දෙකක් පිළිබඳ සැක කරනවා. විචිකිච්ඡා කරනවා. සිත පහදින්නේ නැහැ. ඒ තමයි කෝසෝහිත වත්තගුයයි පහෝත ජීවයි කියලා. භාග්‍යතුන් වහන්සේ මොකද කරේ? 이르දි ප්‍රාතිහාරයක් පෑවා. උන්වහන්සේගේ එයා දැන් සැක කරනවා නෙමේද? ඒ සැකේ නැති වෙන්න ඕනේ. එතකොට කෝසෝහිත වත්තගුය කියන පුරුෂ මේ මහා පුරුෂ ලක්ෂණයයි ඒ වගේ දකින විදිහට 이르දි ප්‍රාතිහාරය පෑවා. ඒතකොට දැන් එයා 31ක් දැක්කා. දෙවනි පහූත ජීව සැකයයට. එතකොට භාග්‍යතුන් වහන්සේ මොකද කරන්නේ? 이르දිමේ ආකාරයෙන් දිව දික් කරලා භාග්‍යතුන් වහන්සේගේ මේ කන්සිලු දෙක ස්පර්ශ කරා. ඒ වගේම මේ නාස් සිදුරු දෙක ස්පර්ශ කරා. මුළු නලල් තලෙම වහගත්තා. මේ පුණ්‍ය මහිමෙන් ලැබුණ මහා පුරුෂ ලක්ෂණ පින්වත්. එතකොට මෙයා 32ම දැක්ක මහා පුරුෂ ලක්ෂණ. එතකොට සේල බ්‍රාහ්මණයට මෙහෙම හිතෙනවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයෙන් යුක්තයි. අපරිපූර්ණ නැහැ. එහෙනම් මුන්වහන්සේ සම්බුද්ධත් එහෙත් මුන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වූ කෙනෙක්ද? එහෙම කෙනෙක් නෙමෙයිද? තාමත් සැකය මෙයාට. මා දන්නේ නැහැ. මම දන්නේ නැහැ දැන් මෙයා සම්බුද්ධත්වයට පත් වුණාද නැද්ද කියලා. නමුත්
මගේ ගුරුවරුන්ගෙන් මහලු වූ වයෝවෘද්ධ වූ ආචාර්යවරුන්ගෙන් මම මෙහෙම අහලා තියෙනවා. ඒ තමයි යම් මේ අරහත් සම්මා සම්බුදුරජාන් වහන්සේ ලොව සිටිත් නම් බුදුරජාණන් වහන්සේ ලෝකේ වැඩ ඉන්නවා නම් උන්වහන්සේලා තුල පවතින ගුණයන් ගැන කියනකොට ඒවා මතු කර කර ප්‍රකට කර කර උන්වහන්සේලාත් කටයුතු කරනවා. ඒ ගුණ අඳුනා ගැනීම පිණිස. එහෙනම් මමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ ඉදිරි උන්වහන්සේට ගැළපෙන ගාථාවන්ගෙන් ප්‍රශංසා කරන එක තමයි හොඳ කියලා. ඒතුව දැන් මහා පුරුෂ ලක්ෂණ 32 තියෙනවා. හැබැයි සම්මා සම්බුදුයිද නැද්ද කියලා මම දන්නේ නැහැ. මට කරන්න තියෙන්නේ එහෙනම් මං අහලා තියෙනවා මගේ ගුරුවරුන්ගෙන් බුදුවරුන්ගේ ගුණ ගැන කියනකොට උන්වහන්සේලා ඒව ප්‍රකට කරනවා කියලා. මමත් එහෙනම් උන්වහන්සේගේ ගැළපෙන ගාථාවන් වලින් ප්‍රශංසා කරන්න ඕනේ කියලා සීල බ්‍රාහ්මණ ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේගේ ගුණ දකිමින් මේ විදිහට බුදු ගුණයට සුදුසු ගාථාවන් කියනවා. පරිපුන්න කායෝ සුරුචි සුජාතෝ චාරු දස්සනෝ ස්වන්නවන්නෝසි භගවා සුසුක්ඛ ධාතෝසි වීරියවා. මහා වීරියවත් මුනිදුනි නුඹ වහන්සේට තියෙන පරිපුන්න කායෝ, ඔබ වහන්සේට තියෙන්නේ පරිපූර්ණ ශරීරයක්, සුරිචි ලස්සනම ලස්සන රූපයක්, සුජාතෝ සුන්දර උපතක්, චාරු දස්සනෝ සුන්දර පෙනුමක්, සුවන්න වන්නෝසි භගවා භාග්‍යවතුන් සුභවහන්සේ රන්වන් පාටයි, සුවන්න වන්නයි, සුසුක්ඛ ධාතෝසි සුදු දත් පෙලක් තියෙන්නේ. දැන් මේ ගුණ කියනවා මෙයා. නරස්සේ සුජාතස්සේ භවಂತಿ ව්‍යංජනා සබ්බේතේ තව කායස්මින් මහා පුරුෂ ලක්ෂණ. වාසනාවන්ත උපතක් ලැබූ කෙනෙකුගේ ශරීරයේහි ඒ ගැන උතුම් සලකුණු තියෙනවා. නුඹ වහන්සේගේ ශරීරයේ ඒ උතුම් මහා පුරුෂ ලක්ෂණ තියෙන බව මට පේනවා. පසන්න නෙත්තෝ සුකුමෝ බ්‍රහ්මා උජු පපාතවා මජ්ජේ සමන සංගස්ස ආදිච්චෝව විරෝචසී. පසන්න නෙත්තෝ නුඹ වහන්සේගේ නේත්‍රා යුග්මය හරීම ලස්සනයි. මේ කියන එයා බුදුරජාණන් මූණ දිහා බලාගෙන කියන ඔබ වහන්සේගේ නේත්‍රා යුග්ය හරීම ලස්සනයි. සුකුමෝ මුව මඩල හරීම සුන්දරයි. බ්‍රහ්මා උජු පපාතවා මහා ප්‍රපාතවත් සිරුරක් තියෙනවා, උස මහත් හරියට බ්‍රහ්මයෙකුගේ වගේ. මජ්ජේ සමන සංගස්සමේ ඔබ වහන්සේ 1250ක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ඉන්නේ. ඒ ශ්‍රමණයන් වහන්සේලා පිරිවරාගෙන නුඹ වහන්සේ ආදිච්චෝ විරෝචසි මේ සරත් වලාවේ මිදුණු නිල්වන් නුඹ ගැඹ බබලන හිරු මඩල බබලන්නේ යම් ආකාරයෙන්ද ඔබ වහන්සේ මේ භික්ෂු සංඝය අතර බබලනවා. කල්යාණ දස්සනෝ බික්ඛු කංචන සම්තිනි භත්තෝ කිංතේ සමන භාවේන ඒවං උත්තම වන්නිතෝති. කල්යාණ දස්සනෝ බික්ඛු ශ්‍රමණයන් වහන්සේ ඔබ වහන්සේ යහපත් වූ කල්යාණ දැක්මේ යුක්තයි. නුඹ වහන්සේගේ සමේ පැහැය රන්වන් පාටෙන් යුක්තයි. කිංතේ සමන භාවේන ඒවං උත්තම මෙච්චර රන්වන් පාට මෙච්චර ප්‍රපාතවත් ශරීරයක් මෙච්චර සුන්දර මුව මඩලක් ඇති මෙච්චර ලස්සන ඇස් දෙකක් ඇති ඔබ වහන්සේගේ මේ ශ්‍රමණ භවෙන් ඇති ඵලය කුමක්ද? ඇයි මහණුනේ ඔබ වහන්සේ කියලා ඇහුවා. රාජා අරහසි භවතු චක්කවර්ති රතේ සහෝ චතුරන්තෝ විජිතාවි ජම්බු සණ්ඩස්ස ඉස්සරෝ කියන නුඹ වහන්සේට ගැලපෙන්නේ සතර මහා සාගරේ ජයගෙන මුළු ජම්බු ද්වීපයටම අගරජ වන මහා රත ඇති
චක්කවර්ති රජ කෙනෙක් නොවීමද කිව්වා. ඔය වගේ ශරීරයක් ඔය වගේ රූපයක් තියෙන උත්තමයෙකුට ගැලපෙන්නේ ඔය ශ්‍රමණ බව නෙමෙයි. ඔය ගැලපෙන්නේ ඔබ වහන්සේට සක්විති රාජ්‍ය නේද කිව්වා. කත්තියා භෝගා රාජානෝ අනියුත්තා භවන්තිතේ රාජාධිරාජා මනුජ්ජින්තෝ රාජ්‍යං කාරේහි ගෝතමෝ. කත්තියා භෝගා රාජානෝ. එතකොට නුඹ වහන්සේගේ මහා පසුපසින් මහා සම්භාවනීය රජවරු පැමිණේවි. සක්විති රජ බවට පත් වුණාම. පින්වත් ගෞතමීනි රාජාධිරාජෝ රජුන්ට රජ වූ මනුචින්දෝ මිනිසුන්ගේ සක්‍රියා නම් වූ රජෙකු ලෙස රාජ්‍ය කරන්න පුළුවන් නේද කියලා කිව්වා. එතකොට භාග්‍යතුන් වහන්සේ දැන් තමන් වහන්සේගේ තියෙන ගුණ නෙමෙයි කියන්නේ. කියනකොට භාග්‍යතුන් වහන්සේ සේලට මෙහෙම කියනවා. රාජා හමස්මි සේලාති ධම්ම රාජා අනුත්තරා ධම්මේන චක්කම් වත්තේමි චක්කං අප්පති වත්තියං. බවත් සේලේනි රාජා හමස්මි මමද රජෙක්මි. ධම්ම රාජා අනුත්තරෝ අනුත්තර වූ ධර්ම රාජයන් කියන්නේ මටයි. ධම්මේන චක්කං වත්තේමි චක්කං අප්පති වත්තියං. මා විසින් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරනවා. ආන්ගේ ධර්ම චක්‍රය අය කාටවත් ප්‍රවර්තනය කර ආපස්සට කරකවන්න බෑ කිව්වා. එතකොට සේල බුදුරජාණන් වහන්සේට කියනවා බුද්ධෝ සම්බුද්ධෝ පටිජානාසි ධම්ම රාජා අනුත්තරෝ ධම්මේන චක්කම් වත්තේමි ඉති බාසාසි ගෝතම. බවත් ගෞතමේනි නුඹ වහන්සේ පවසන්නේ අනුත්තර වූ ධර්ම රාජෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් කියලාද? ඔබ වහන්සේ කියන්නේ ධර්මයෙන්ම උතුම් ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන බවද කියලා ඇහුවා. ඊට පස්සේ සීල අහනවා කෝනු සේනාපති බෝතෝ ශාවකෝ සත්තු වන්වයෝ කෝතේ මං අනුවත්තේති ධම්මචක්කම් පවත්තිතං. එහෙමනම් පින්වත් නුඹ වහන්සේගේ සේනාපතියා කවුද? නුඹ වහන්සේ විදිහටම ධර්ම චක්‍ර ප්‍රවර්තනය කරන්නට පුළුවන් ශාස්ත්‍රඥ වහන්සේගේ අනුජාත ශ්‍රාවකයා කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සේලට මයා පවත්තිතං චක්කං ධම්මචක්කං අනුත්තරං සාරිපුත්තෝ අනුවත්තේති අනුජාතෝ තථාගතං. කියනවා සේල මම් විදිහටමයි මේ ශ්‍රාවක අනුත්තර ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්නේ. ඒ ශ්‍රාවකයාට තමයි අනුජාත තථාගත පුත්‍රෝ සාරිපුත්යන් වහන්සේ කියන්නේ. පින්වත්නි මේවන් උත්තමියෝ මේ ලෝකේ වැඩ හිටියනේ. ඒ උත්තමයන්ගේ පිහිට පිළිසන් ලබලා දෙව් මිනිස් ලෝකයා මේ සසර කතරින් එතර වුණා. ඉතින් අපිටත් තියෙන එකම පිළිසරණ පින්වත්නි මේ ජීවිතේට මේ තිසරණයමයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අභිඤ්ඤයං අභිඤ්ඤාතං භාවේ තබ්බංච භාවිතං පහතබ්බං පහීනං මේ තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මන. අභිඤ්ඤයං අභිඤ්ඤාතං පින්න බ්‍රාහ්මණය විශිෂ්ට ඥානයෙන් යුතුව දත යුතු දේ මා විසින් විශිෂ්ට ඥානයෙන් දැනගන්නා ලද්දේය. භාවේ තබ්බංච භාවිතං ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වශයෙන් වැඩි යුතු දේ මා විසින් වඩලා සම්පූර්ණ කරා. පහතබ්බං පහීනම් වේ ප්‍රහාණය කළ යුතු කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියන ත්‍රිවිධ තෘෂ්ණාව මා විසින් ප්‍රහාණය කළා. තස්මා ආනේ නිසා බුද්ධෝස්මි බ්‍රාහ්මණය මම බුද්ධ කියලා කියනවා. සැක කරන්න එපා පින්වත්නි. විචිකිච්ඡා කරන්න එපා. සිත පහදව ගන්න. අපේ ශාස්ත්‍රඥ වහන්සේ කාන්තෙන්ම සම්බුද්ධයි. උන්වහන්සේ අවබෝධ කළ යුතු සියල්ල අවබෝධ කළා. ප්‍රගුණ කළ යුතු හැම දෙයක්ම ප්‍රගුණ කළා. සාක්ෂාත් කළ යුතු දේ උන්වහන්සේ සාක්ෂාත් කළා. කියන පින්වත් බ්‍රාහ්මණය විනයස්සුමයි කංකා මම ගැන තියෙන සැකේ නැති කරලා දාගන්න ඔයා. আদি මුච්චසු බ්‍රාහ්මණ
බ්‍රාහ්මණය ඔබ හිත පහදවා ගන්න කියනවා. පැහැදීම කොච්චර වටිනවද පින්වත්නි. උන්වහන්සේම දේශනා කරන ඔබ සැක කර කර ඉන්න එපා. මං ගැන සිත පහදවා ගන්න කියනවා. ඒ සිත පහදවා ගැනීම උන්වහන්සේට ලැබෙන ලාභයක් නෙමෙයි. අපි භාග්‍යතුන් වහන්සේ ගැන සිත පහදවා ගත්තොත් පින්වත්නි ඒකේ ලාභය ලැබෙන්නේ අපිටමයි. ඒ තථාගත බුදුරජාණන් වහන්සේ බුදු කිස නිම කළා පිරිනිවන් පාවා දාලා. නමුත් උන්වහන්සේගේ ධර්මයේ තුලින් ඒ තථාගත බුදුරජාණන් වහන්සේගේ හැබෑම රූපකායයි ධර්මකායයි සියල්ලම දකින්න වාසනාව අපිට තියෙනවා. ඒ නිසා සැක තියෙනවා ඒව නැති කරගන්න ඕනේ. ඕනෙම දුක් කරදර කම් කටළු පීඩ ආභියස අපේ ශාස්ත්‍රෝ සම්පත්තිය අපේ ශ්‍රද්ධාව හැම වෙලාවෙම ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහිම පිහිටවා ගන්න උත්සාහ කරන්න ඕනේ. මේ ලාමක කාමයෙන් පින්වත්නි අපි කවදාවත් ශ්‍රේෂ්ඨත්වයටපත් වෙන්නේ නැහැ. අපි කෙමෙන් දැන් ඔබ දන්නවා මේ කොවිඩ් වසංගතය නිසා බොහෝ පිරිසකට දන් දෙන්න තිබුණු අවස්ථා මගහැරලා ගියා. ලංකාදීපේ 3 වෙනි අවුරුද්දටත් 3 වෙනි වරටත් වෙසක් පොහොයක් කියලා සිල් සමාදන් වෙන්න මිනිසුන්ට අවස්ථාව අඩු වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේ උදෙසා නොයෙක් ආමිස පූජා ප්‍රතිපත්ති පූජාවල යෙදෙන්න තියෙන අවස්ථා අහිමි වෙලා. මෙච්චර පිරිසක් එකතු වෙලා සමහරට වෙනදා ලක්ෂ ගණනින් එකතු වෙලා කරන සීල භාවනා වැඩසටහන් අද 100 දෙනෙකුට 100 ගණනකට එකතු වෙලා කරන්න සිද්ධ වෙලා. ඔය වසංගත ඉදිරියට මොන අපි හිතුවේවත් නැතිපු දෙයක් මේ. මේක කවද ඉවර වෙයිද දන්නේ නැහැ. එක එක විදිහට ජීවිතයට දුක් කරදර පීඩ එනවා. ඒ එන ගමනේදී අපේ ජීවිතයේ ගෙවන මොහොතක් ගානේ ශාස්ත්‍රුන් වහන්සේ කෙරෙහිම හිත පහදවගෙන ඒ පැහැදීම වෙනස් නොකරගෙන ඉන්න පුළුවන් වුණොත් අපිට මේ ජීවිතයෙන් පින්වත්නි අපි පිළිසරණක් ලබා ගන්න වෙනවා. ඔබ සිත පහදවා ගන්න කියලා කිව්වා. දුල්ලබන් දස්සනං හෝති සම්බුද්ධානං අබින්නසෝ. පින්න බ්‍රාහ්මණය මං ගැන තියෙන සැක සංකා නැති කරලා දාන්න. පහන් සිත් ඇති කරගන්න. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ගැන හැම තිස්සෙම දකින්න ලැබෙනවා කියන අතිශයින්ම දුර්ලභ දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් දකින්න ලැබෙන අතිශයින් දුර්ලභ දෙයක්. බුදු කෙනෙකුගේ ගුණ අහන්න ලැබීම අතිශයින්ම දුර්ලභ දෙයක්. ඒක කවුද කියන්නේ? ශාස්ත්‍රඥ වහන්සේමයි. අපි දුර්ලභයි කියන දේවල් පින්වත්නි මොන තරම් తాවකාලික දේවල්ද? තථාගත බුදුරජාණන්සලා මේ ලෝකෙ දුර්ලභයි. යේ සංවේ දුර්ලභං ලෝකේ පාතු භාවෝ අභින්නසෝ සෝහම් බ්‍රාහ්මන සම්බුද්ධෝ සල්ලකත්තෝ අනුත්තරෝ. පින්න බ්‍රාහ්මණය ලෝකේ හැම තිස්සෙම දකින්න පුළුවන් විදියට බුදු කෙනෙක් පහළ වී සිටීම අතිශයින්ම දුර්ලභයි. පින්වත්නි තේරුම් ගන්න. දුර්ලභයි නැවත නැවතත් දුර්ලභයි. පින්න බ්‍රාහ්මණය අනුත්තර වූ සල්ලි වෛද්‍යවරයා වන ඒ මම සම්මා සම්බුදු උන්වහන්සේ මුව මඩලින්ම මම තමයි සම්මා සම්බුද්ධයි කියලා. උන්වහන්සේ නිකලෙස් සම්මා සම්බුද්ධයි. උන්වහන්සේට මම බුදු කෙනෙක් කිය ලෝකෙ ඇවිදින්න කිසිම ආසාවක් නැහැ. නමුත් උන්වහන්සේ මේ තමයි සම්මා සම්බුදු උත්තමයා කියලා යම් කෙනෙක් සිත පහදවා ගත්තොත් ආන්ගේ පැහැදීම එයාලට අග්‍ර විපාක ලබා දෙනවා. බ්‍රහ්ම භූතෝ අතිතුලෝ මන් ශ්‍රේෂ්ඨත්වය ලබා ගත්ත කෙනෙක්. බ්‍රහ්ම භූතෝ ශ්‍රේෂ්ඨත්වය ලබා ගත්ත කෙනෙක්. අතිතුලෝ අසහාය කෙනෙක්. මට සමාන කරන්න කෙනෙක් නෑ මේ ලෝකයේම. අපිට සමාන කරන්න පුළුවන් අය ඕන තරම් ලෝකේ ඉන්නවා. රහතන් වහන්සේ නමකට සමාන කරන්න පුළුවන්. පසේ බුදුරජාණන් වහන්සේ නමක් පසේ බුදුරජාණන් නමකට සමාන කරන්න පුළුවන්. හැබැයි බුදු කෙනෙක් සමාන කරන්න පුළුවන් බුදු කෙනෙකුට විතරයි. එතනින් එහාට කෙනෙක් නෑ මේ ලෝකේ.
කොයි විදිහට සීලයෙන් බැලුවත්, සමාධියෙන් බැලුවත්, ප්‍රඥාවෙන් බැලුවත්, රූපකායෙන් බැලුවත්, ධර්මකායෙන් බැලුවත්, කරුණාවෙන් බැලුවත්, අනුකම්පාවෙන් බැලුවත්, අවබෝධයෙන් බැලුවත්, කොයි ආකාරයෙන් කොයි විදිහට බැලුවත් ඒ බුදුරජාන් වහන්සේට වඩා උත්තමයෙක් මේ ලෝකේ නැහැ. අතිතුලෝ මාරසේන පමද්දනෝ මම මාරසේනාව පරාජයට පත් කළ කෙනෙක්. සම්බුදු මුවමණ්ඩලෙන් දේශනා කරන මේ ලෝක අධිපති බව අතර අග්‍රම කෙනා. අපේ ජීවිත කුසලයෙන් වළක්වලා නිවනින් අපිව බැහැරට කරන, නිවන් දකින්න ආර්ය මාර්ග පුරුදු කරන්න වීරිය කරන කෙනාට නොයෙක් ආකාරයේ බාධා කරන මාර්යා ප්‍රමුඛ දස මාර සේනාව පරාජයට පත්තර කෙනෙක්. සබ්බා මිත්තේ වසංකත්වා මෝදාමි යකුතෝ බයං. විමුක්තිය පිණිස ඇති සියලු සතුරු බලවේග නැති කරා. දුකින් නිදහසී මමාමා නිවන පිණිස පවතින තියෙන සතුරු බලවේගය තමයි මාර බලය. ඒ බලවේග මන් නැති කරලා දැම්මා. සබ්බා මිත්තේ වසංකත්වා හැමදේම මම තමාගේ වසඟයට ගත්තා. මෝදාමි මම සතුටු වෙවි ඉන්නවා. අකුතෝ බයං මට කෙලෙස් බය නැහැ. කිසි දෙයක් ගැන මගේ හිතේ බයක් නැතුව මම ගොඩාක් සතුටටපත් වෙලා ඉන්නවා. සියලු බ්‍රාහ්මණයා එතකොට කියනවා ඉමේ බොන්තෝ නිසාමේත යතා බාසති චක්කුමා සල්ලකත්තෝ මහාවීරෝ සීහෝව නදති වනි. තමන්ගේ ගෝල පිරිසට කතා කරලා කියනවා මේ සියලු බ්‍රාහ්මණතුමා ඉමේ බොතෝ නිසාමේත පින්වත්නි මේ භවතුන්ගේ මේ සුන්දර වචන ටික හොඳට අසා ගන්න. යතා භාසති චක්කුමා සදහම් ඇස් ඇති ඒ භාග්‍යතුන් වහන්සේගේ වචන හොඳින් අහගන්න. සල්ලකත්තෝ මහාවීරෝ උන්වහන්සේ කෙලෙස් හුල් උදුරා දමන සල්ලිය වෛද්‍යවරයෙක්. මහාවීරෝ මහා වීරියවන්තයෙක්. සීහෝව නදති වනේ වනාන්තරේ හැම සතුන්ගේ හඬ පරදවා සිය නද දෙන සිංහ රාජයෙක් වගේ. සියලු බ්‍රාහ්මණ පැහැදිලා කියන බලන්න පින්වත්නි මුන්වහන්සේ මේ කියන දේ. උන්වහන්සේ සල්ලි වෛද්‍යවරයෙක් කෙලෙස් හුල් උදුරා දමන. උන්වහන්සේ බයක් නැතුව ඉන්නේ. උන්වහන්සේ වනයේ මැද සියලු සත්වයන්ගේ හඬ පරදවා නද දෙන සිංහ රාජයෙක් වගේ උත්තමයෙක්. බ්‍රහ්ම භූතං අතිතුලං උන්වහන්සේ නිර්මාණය වෙලා තියෙන ශ්‍රේෂ්ඨත්වය තුලින්මයි අපේ බුදුරජාණන් වහන්සේ. අතිතුලං උන්වහන්සේ අසහායයි. සහායකෙක් නැහැ. සමාන කරන්න කෙනෙක් නැහැ. මාරසේනා පමද්දිනෝ උන්වහන්සේ මාරසේනා පරාජය කරලා ජය ලැබූ කෙනෙක්. වජිරාසනේ වැඩ ඉඳලා උන්වහන්සේ සියලු මාරසේනගේ පරාජයට පත් කළා. පරාජයට පත් කරපු කෙනෙක්. කෝදිස්වාන පසීදయ్య අපි කන්නා ජාතිකෝ මේ බුදුරජාන් වහන්සේ දකින විට ඕනෑම තරාතිරමක කෙනෙක් පහත් කුලයේ උපන් කෙනෙක් පවා නොපහදින්නේ කොහොමද? මේ දෙව් මිනිස් ලෝකයම මුළු හදවතින්ම සරණ ගිහිලා පහන්සිත් ඇති කරගත්තා නම් ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ. පින්වත්නි අපිට තියෙන එකම පිළිසරණ ඒ සිත පහදවා ගැනීමමයි. යෝ ඉමං ඉච්ඡති අන්තුවේ යෝවා නිච්ඡති ගච්ඡතු ඉදාහම් පබ්බ ජිස්සාමි වර පඤ්ඤස්ස සම්තිකේ කියනවා. ගෝල පිරිසට මේ කියන්නේ සේල බ්‍රාහ්මණතුමා ඔබ කැමති කෙනෙක් ඉන්නවා නම් මාව අත්හැරලා යන්න. එයාලා මාව අත්හැරලා යන්න. ඒ වගේම යමෙක් කැමති නම් මහාන වෙන්න ඒ අය මාත් එක්කම මේ උත්තමයන් වහන්සේ ළඟ මහාන වෙන්න. උතුම් ප්‍රඥා ඇති වර පඤ්ඤස්ස සම්තිකේ උතුම් ප්‍රඥා ඇති ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ මම පැවිදි වෙනවා. දාහම් පබ්බදිසාමි මම පැවිදි වෙනවා කිව්වා. එතකොට යාට තිබුණු ගෝලයෝ, යාට තිබුණු වස්තුව, ගෙදර, බිරින්දෑවරු,
දරුවෝ ඔක්කොම අත්හැරියා. සසරේ පුරුද්දක් වෙන්නේ නැති. ඉන්ද්‍රිය ධර්ම බලවත් කියන්නේ අය. අපි මේ ධර්මයේ මෙහෙම තියාගෙන අනේ අපිට නෑ අපිට බෑ අපි කෝ මාර්ගඵල කීක අප පසුතැවෙනවා. අත්හරින්න කිව්වොත් අපිට කොච්චරද අත්හරින්න පුළුවන්? මෙයා කතා දෙකක් නැහැ. කිව්ව ගෝලයන්ට කතා කරලා දැන් ඒ ගෝල පිරිස 300ක් පිරිස වෙන දෙමාපියන්ගේ දරුවෝ මෙයා ළඟට එවලා තින උගන්වන්න. එතකොට ඒ දෙමාපියන්ට වග කියන්න නැහැ. ප්‍රඥාවන්තයා අත්හරිනවා. අත්හැරීමෙන් සතුටු වෙනවා. කියනවා මම උතුම් ප්‍රඥා ඇති ශාස්ත්‍රඥ වහන්සේ සමීපයේ මහාන වෙනවා. ඔබ අතර යමෙක් කැමති නම් මා සමග මහාන වෙන්න. අකමැති කෙනෙක් ඉන්නවා නම් එයාලා ආපහු යන්න කිව්වා. එතකොට ශිෂ්‍ය පිරිස තමන්ගේ ගෝල පිරිස ඒ සේල බ්‍රාහ්මණයට කියනවා ඒතම් වේ රුච්ඡති භෝතෝ සම්මා සම්බුද්දස්ස ශාසනං බවත් ආචාර්ය පාදයානනි සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයට ඔබතුමා මෙච්චර ආසයි නම් මායම්පි පබ්බජිස්සාමි අනේ අපිත් කැමති මහාන වෙන්න වර පඤ්ඤාස සාන්තිකේ ඒ උතුම් ප්‍රඥා ඇති බුදුරජාන් වහන්සේ සමීපේ අපිත් මහාන වෙනවා කිව්වා. පුතුම අසිරිමත් දෙයක් පින්වත්නි. එතකොට සීල බ්‍රාහ්මණතුමා බුදුරජාන්සිට කියනවා බ්‍රාහ්මනා තිසතායිමේ යාචන්ති පංජලි කතා බ්‍රහ්මචරියං චරිස්සාම භගවතා තාච ශාසනේ. භාග්‍යතුන් වහන්සේ මේ 300 බ්‍රාහ්මණ පිරිස ඉන්නවා මා සමගින්. අපි ඔක්කොම නුඹ වහන්සේට ඇඳිලි බැඳ වන්දනා කොට මේ ඉල්ලා සිටින්නේ බඹසර ජීවිතයයි. බ්‍රහ්මචරියං චරිස්සාමි අපි ඔබ වහන්සේගේ බුදු සසුනේ උතුම් බඹසර රකින්න කැමතියි කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ එතකොට ඒ පිරිසට කියනවා ස්වාකාතම් බ්‍රහ්මචරියං සන්දිට්ඨික මකාලිකං යත්ථ අමෝගා පබ්බජ්ජා අමතස්ස අපමත්තස්ස සික්ඛතෝ. පින්වත් සේල ස්වාකාතම් බ්‍රහ්මචරියං මේ නිවන් මඟ වනාහි මනාකොට දේශනා කරන ලද්දේය. සන්දිට්ඨික මකාලිකං මෙහිදීම දකින්ට පුළුවන් සන්දිට්ඨිකයි කල් නොයවා ප්‍රතිඵල ලබන අකාලික ගුණයෙන් යුක්තයි. බ්‍රහ්මචරියං චරිස්සාම යම් සසුනක පැවිදි ජීවිතේ හිස් බවට පත් වෙන්නේ නැත්නම් අපමත්තස්ස සික්ඛතෝ අප්‍රමාදීව හික්මෙන කල්හි ආන් යාලා නිවන අවබෝධ කර ගන්නවා කියලා. එතකොට සීල බ්‍රාහ්මණ පිරිස ප්‍රමුඛ ශිෂ්‍ය පිරිස භාග්‍යතුන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදාව ලැබුවා. ඉතින් දැන් පැවිදි වෙලා උපසම්පදා වෙලා මාර්ගය පුරුදු කරන උන්වහන්සේලා. දැන් එතකොට කේනිය තාපසතුමාගේ ආශ්‍රමේ දානීය පිළ ඔන්න රැ එළි වුණා. කේනිය තාපසතුමා පණිවිඩයක් යැව්වා. බවත් ගෞතමයන් වහන්සේ දානීයට වේලාව සූදානම් දානට වඩින්න කියලා. භාග්‍යතුන් වහන්සේ ඒ සියලු භික්ෂු පිරිස සමගින් උදේවරුේ සිවුරු හැඳ පොරවගෙන පාත්‍රයත් අරගෙන ඒ කේනිය තාපසතුමාගේ ආශ්‍රමයට වැඩියා. වැඩම කරලා භික්ෂු සංඝයා සමග පනවන ලද අසුනේ වැඩ හිටියා. මේ කේනිය තාපසතුමා බුදුරජාණන් ප්‍රමුඛ සංඝයාට ප්‍රණීත විදියට දම්පැන් පූජා කළා. තමන්ගේ සියතිම උපස්ථාන කළා. හොඳින් දම්පැන් පිළියෙල කළ සැලකුවා. දානේ වන්දලා ඉවරුණාට පස්සේ භාග්‍යතුන් වහන්සේ පාත්‍ර සෝදලා ඉවත් කරලා පාත්‍රයෙන් ඉවතට අත් ගත්තා. වළඳලා ඉවරුණා. එතකොට කේනිය තාපසතුමා පොඩි ආසනයක් අරගෙන භාග්‍යතුන් වහන්සේගේ පැත්තකින් වාඩි වුණා. එතකොට භාග්‍යතුන් වහන්සේ කේනිය තාපසතුමාට දානීය ගැන මෙහෙම අනුශාසනාවක් කරා. කියනවා අග්නි පූජාව යාගෙහි ප්‍රධානම දෙයයි. යාග කරනකොට ගිනි කබල අරන් ගිනි මැල අවුලවලා ගිනි පූජා කිරීම ප්‍රධානම දෙයයි. වේද ශාස්ත්‍රයේ සාවිත්‍රිය ප්‍රධානම දෙයයි. සාවිත්‍රිය කියලා යම් දෙයක් තියෙන වේද මාත්‍ර වේදයේ තුල ඒක තමයි ප්‍රධානම දේ.
මහජනයාට රජතුමා ප්‍රධානයි. ගංගාවන්ට සාගරය ප්‍රධානයි. නක්කත්තානම් මුකං ඡන්தோ නැකත් තරුවලට ප්‍රධාන මේ චන්ද්‍රයයි. ආදිච්චෝ තපතම් මුකං උණුසුම් දේවල් අතර සූර්යා ප්‍රධානයි. උණුසුම් දේවල් අතර අග්‍රදී සූර්යා. පුඤ්ඤං ආකංක මානානං සංඝෝ වේ ජජතම් මුඛන්ති. පින් ලබා ගනු කැමැතිව දම්පැන් පුදන අයට ඒකාන්තයෙන්ම ශ්‍රාවක සංඝයා ප්‍රධානයි කියලා. පින් සලකාගෙන යමක් දෙනවා නම් සංඝයා තමයි අග්‍රය කියලා කිව්වා. භාග්‍යතුන් වහන්සේ මේ අනුශාසනාවෙන් අනුශාසනා කළා. ඊට පස්සේ ඒ භාග්‍යතුන් සංඝ පිරිසත් එක්කම ආපහු වැඩියා. ඔන්න දැන් සේල ස්වාමීන් වහන්සේ ප්‍රදාන 300ක් ස්වාමීන් වහන්සේලා පැවිදි වෙලා ආපහු ගියේ නැහැ. උන්වහන්සේලා දැන් වීරියවන්තයි. හුදකලා වුණා, අප්‍රමාදී වුණා, කෙලෙස් තවන වීරිය යුතු වුණා. කාය ජීවිත දෙකේ අපේක්ෂා රහිතව ධර්මයේ හැසිරුණා. වීරිය කළ මාර්ගේ වැඩුවා. යම් මාර්ථයක් පිණිස කුල පුත්‍රයන් මනාකොට ගිහි ජීවිතයත් හැල බුදු සසුනේ පැවිදි වෙනවද? බඹසර ජීවිතේ නිමාවන උතුම් අරහත්ත්වය මෙහිදීම තමන්ගේ විශිෂ්ට ඥානයෙන් සාක්ෂාත් කොට ඒට පැමිණ වාසය කළා. ඉපදීම ක්ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා. නිවන පිණිස කිසිවක් කරන්න නැහැ කියලා දැනගත්තා. සේලයන් වහන්සේ ප්‍රධාන භික්ෂු ඒ ගෝල පිරිස ඔක්කොම රහතන් වහන්සේලා බවට පත් වුණා කියලා. එකල්හි පිරිස් සහිත වූ සේල රහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණ දැන් දවස් 8කට පස්සේ මේ 8 වෙනි දවසේ තමයි අරහත්ත්වයට පත් වෙලා තියෙන්නේ. දවස් 7කින් දවස් 7ක් මාර්ගෙ වැඩුවා. 8 වෙනි දවසේ අරහත්ත්වයට පත් වුණා. බුදුරජාන් වහන්සේ ළඟට පැමිණුණා. පැමිණ සිවුර ඒකාංශකට පොරව ගත්තා. සිවුර ඒකාංශ කළ පොරව ගත්තා. භාග්‍යතුන් වහන්සේට දන නමාගෙන වන්දනා කරා. මෙහෙම කියනවා. යන්තං සරණ මාගම්ම ඊතෝ අට්ඨමි චක්ඛුම සත්ත රත්තේන භගවා දන්තාහම් තච සාසනේ. දහම් ඇස් ඇති මුනිදුනි ඇත්තෙන්ම අපි මේ උතුම් තිසරණයට පැමිණියේ දවස් 8කට කලින්. එතකන් එයාලා වේද මන්ත්‍ර අදහද ඉඳපු බ්‍රාහ්මණ පිරිස. දවස් 8කට කලිනුයි අපි මේ තිසරණයට පැමුණුනේ. භාග්‍යතුන් වහන්සේ නුඹ වහන්සේගේ ශාසනය තුළ දවස් 7ක් ඇතුළත අපි හැම දිනම සදහටම දමනය වුණා. නිකලෙසුණා කියනවා. ඒ සුන්දර යුගය. අපිට ඒ සුන්දර යුගයක ඡායාවක් හරි අපේ හිතේ මවාගෙන දැකලා අපිට ඒ අතීත ජීවත් වෙන්න තියනවා නම් පින්වත්නි කොච්චර වාසනාවක්ද. මේ සේල පිරිස සේල රහතන් වහන්සේ ප්‍රමුඛ වික්ෂු පිරිස කියනවා තුවම් බුද්ධෝ තුවං සත්තා ඇත්තෙන්ම බුදුරජාණන් වහන්සේ නුඹ වහන්සේමයි. තුවම් මාරාබි භූමුනි දෙවි මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ නුඹ වහන්සේමයි. තුවම් මාරාබි භූමුනි මාර බලයේ මැඩලූ මුනිවරයන් වහන්සේ නුඹමයි. තුවං අනුසයේ චෙත්වා ක්ලේශ අනුසේ සිඳ දමා තින්නෝ තාරේසීමි මම් පජං අනුසේ සිඳ දම ක්ලේශ අනුසේ සිඳ දමා සසරින් එතරට වැඩි නුඹ වහන්සේ අපවත් මේ සංසාරයෙන් එතර කළසේක. පින්වත්නි අපි නැවත නැවත කියන කාරණේ කෙලවරක් නෑ සසර. අපිට යන්න තියෙන ගමනත් කෙලවරක් නැහැ. ආවේ යම් ආකාරයකින්ද යන්න තියෙන ගමන ඊටත් වඩා දුක් සහිතයි. කෙලවරක් නැහැ. ආවට වැඩි දුර ගමනක් අපිට යන්න තියෙන්නේ. ආන්ගේ සසරින් අපිව එතර කරවන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා අපිට තියෙන එකම පිහිට පිළිසරණ මේ ජීවිතයේ තිසරණේ කිලිටි කරගන්න නැතුව තිසරණේ තුල පිහිටලා ගුණධර්ම පුරුදු කිරීම. උපදීතේ සමතික්කන්තා ආසවාතේ පදහාලිතා සීහෝව අනුපාදානෝ පහීන භය බේරවෝ. නුඹ වහන්සේ විසින් සියලු කෙලෙස් ඉක්මවන ලද්දේය.
නුඹ වහන්සේ විසින් ආශ්‍රවයන් සුන විසුණු කරන ලද්දේය. සිංහයෙකු බඳු නුඹ වහන්සේ උපාදානයන්ගෙන් මිදී සියලු බය බෙහෙරව ප්‍රහාණය කළසේක. කියනවා බික්කවෝ තිසතායිමේ තිට්ටන්තු පංජලි කතා. මහාවීර වූ භාග්‍යතුන් වහන්ස මේ 300ක් භික්ෂුන් වහන්සේලා වැඳගෙනයි සිටින්නේ. පාදේ වීරම් පසාරේහි. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස ඔබ වහන්සේගේ ඔය ශ්‍රී පාද පද්මයන් අපි දිසාවට දිගු කළ මැනව. නාගා වන්දන්තු සත්තුනෝ මේ කෙලෙස් මේ ශ්‍රමණ ශ්‍රේෂ්ඨවරු තම ශාස්ත්‍රඥ වහන්සේගේ ශ්‍රී පාද පද්මයන් වන්දනා කරත්වා. නිකලෙස් හදමන්ලත් දරාගත්තු ඒ උතුම් සේලයන් වහන්සේ ප්‍රධාන ශිෂ්‍ය පිරිස ශාස්ත්‍රඥ වහන්සේගේ සිරිපා ඉදිරියට යොමු කරන්න කියලා කියනවා. ඒ නලල් තලය සිරිපා මත තියලා වන්දනා කරන්න. පින්වත්නි අපේ භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම ආශ්චර්යයි. මේ ලෝකයට පහළ වුණු එකම එක ආශ්චර්යවත් මනුෂ්‍ය රත්නේ අපගේ බුදුරජාණන් වහන්සේමයි. ඒ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගෙන අප සියලු දෙනාට මේ ගෞතම බුදු සසුනේ උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව උදා වෙත්වා. සාදු සාදු සාදු. පින්වත්නි දැන් විවේක කාලය.